නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය විහාරස්ථාන වාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. පින්තුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ප්‍රධාන මේ ධර්මස්කන්ධය තුලම දුකෙන් මිදෙන මාවතක්, දුකෙන් මිදෙන්නට අවශ්‍ය ක්‍රමවේදයක් දේශනා කරන්නට යෙදුණා. ධර්මයේ කියලා අපිට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ දුක නැති කර ගැනීම පිණිස අපිට දේශනා කරන්නට යෙදුණු ඒ ඒකායන ප්‍රතිපදාව, ඒකායන උතුම් මාර්ගය. එනිසා කවුරුත් ඒ ශ්‍රේෂ්ඨ ධර්මයේ ශ්‍රවණය කරනකොට තමන්ගේ කය මෙතන නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම තුළ තම තමන්ට අසුතං සුනාති, අහලා නැති දෙයක් අහගන්නට ලැබෙනවා. ඒ වගේම සුතං පරියෝදපේති, තමන් අහලා තියෙන කාරණාවන් තමන්ට හොඳින් තවදුරටත් පැහැදිලි කරගන්නට, තමන්ට හොඳට විසඳ ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කංකං විතරති, හිතේ ඇතිවෙන සැක සංඛාවන් දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. දිට්ඨින් උජුං කරෝති, සම්මා දිට්ඨිය ඍජු භාවයටපත් වෙනවා. ඒ වගේම චිත්ත මස්ස පසීදති, හිත ප්‍රසාදයටපත් වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ තුල. එනිසා අපිට ධර්ම ශ්‍රවණය කිරීම තුළ මේ පස් ආනිසංසයන් ලබන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. බුද්ධෝත්පාද කාලයක් සහ බුද්ධෝත්පාද කාලයක අපි ලබන මනුස්ස ජීවිතය පරම දුර්ලභ කාරණාවක්. එහෙනම් ඒ කාරණාවන් අද සම්පූර්ණ වෙලා තියෙනවා. ඊට අමතරව ශ්‍රද්ධා සම්පත්තිය වගේම ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය වටපිටාවත් තේරුම් ගන්නට අවශ්‍ය ක්ෂණ සම්පත්තියත් සම්පූර්ණ වෙලා තියෙනවා. මේ දුර්ලභ කාරණා ටික සම්පූර්ණ වුණ දවසේදී අපි කවුරුත් අප්‍රමාදී විය යුතුව පවතිනවා මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා, තේරුම් ගැනීම සඳහා. පින්තුනි, අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මුළු ලෝකයටම යහපතක් සෙතක් වන ආකාරයට තමයි උතුම් ධර්මයේ දේශනා කළේ. ඒක කුසලයේ තුල, පින තුල පටන් අරගෙන ලෝකෝත්තර මාර්ගඵල අධිගමයේ දක්වාම ඕනම කෙනෙකුට තමන්ගේ නුවණේ සහ ශක්තියේ ප්‍රමාණයට පිහිටක් ලබන්නට පුළුවන් වෙන විදිහට ධර්ම දේශනා කළා. ඒ නිසා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ රුව දැකලා, ගුණ දැනිලා හදවතින් කෙනෙක් වන්දනාමාන කරනවා නම් ඒ වන්දනාමාන කරන ප්‍රසාද සිතක් පාසා ඔහුට මහානිසංස ධර්ම රාශියක් සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඒ උතුම් ආනිසංසය තමන්ගේ ජීවිතයට ලැබෙනවා වගේම ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදාව තුළ අපි තමන්ගේ ජීවිතය අරගෙන ගියොත් අපිට මේ සියලු සසර දුක්ගිනි නැති කරලා උතුම් නිර්වාණ අවබෝධය සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. නිර්වාණ අවබෝධය කියලා කියනකොට අපි හිතාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් අපේ සමාජයේ ඒ දේ පිළිබඳව ඒ තරම්ම තැකීමක්, නිවන පිළිබඳව අදහසක් අඩු බවක් අපි දකිනවා. කාගෙත් පරමාර්ථයේ හැටියට, බලාපොරොත්තුව හැටියට නිවන තියෙනවා. නමුත් නිවන් අවබෝධ කිරීමට ප්‍රායෝගික ක්‍රමවේදයක් භාවිත කිරීම පිළිබඳව යම් අඩු අවබෝධයක් බොහෝ වෙට අපි සමාජය තුළ අද දවසේදී
දකින්නට අද අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම අපි මේ කාල සීමාව තුළ හැකි පමණට උත්සාහයක් ගනිමු. මේ උතුම් ධර්මය අපිට නිවන් දැකීම පිණිස භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් දර්ශනය පැහැදිලි කර ගැනීම සඳහා. පින්නතුනි, අපිට බුදුරජාණන් වහන්සේ ධර්මය පිළිබඳව දේශනා කරනකොට අපිට දේශනා කළේ ලෝක විශ්ය පිළිබඳව නැතිනම් පරිබාහිර ධර්මතාවයන් පිළිබඳව පැහැදිලි කරනවට වඩා අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය පිළිබඳව තේරුම් ගැනීම, අපි කවුරුත් ජීවත් වෙන තැන තියෙන ඇත්ත ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමයි අපිට දේශනා කළේ. ඒකට කිව්වා සම්මා දිට්ඨි කියලා, ඇත්ත ඇති හැටියට දැකීම කියලා. ඇත්ත ඇති හැටියට දකින්නට අවශ්‍ය වෙන්නේ වැරදි දැකීමක් තියෙන කෙනෙකුට. ජීවිතේ වැරදි දැකීමක් තියෙන පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා යහපත් දැකීමක්. එහෙනම් මේ වැරදි දැකීම තියෙන අපිට දේශනා කළා යහපත් අවබෝධයක් ලබා ගන්නට කියලා. පින්තුණියේ යහපත් අවබෝධයේ තේරුම් ගන්නකොට අපි වැරදි දැකීම පිළිබඳවත් අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. අපි ඉන්න තැන වැරදි කියන එක පිළිබඳව යම් කෙනෙකුට අදහසක් නැති වුණොත් ඒ කෙනාට යහපත හොයන්නට අදහසක් ඇත්තේ නැහැ. ආලෝකය පිළිබඳව ප්‍රශ්නයක් පැන නගින්නේ දැස් ඇති කෙනෙකුට. ආලෝකයේ පිළිබඳව ගැටලුවක් තියෙන්නේ ඒ ඇස් තියෙන කෙනෙකුට මිසක අන්ධයෙකුට නෙමෙයි. අන්ධ කෙනෙකුට ආලෝකයේ පිළිබඳව ගැටලුවක් නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම දැස් තියෙන කෙනෙකුට අදහසක් ඇති වෙන්නට වෙනවා අපි ඉන්නේ අන්ධකාරය තුලයි කියන එක පිළිබඳව. එහෙනම් අපිට ඉන්න තැන පිළිබඳව අන්ධකාරය පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ. එහෙනම් ඒකට අපිට එහෙනම් ඒ වැරදි දැකීම මිච්ඡා දිට්ඨිය කියන එක පිළිබඳව, එහෙම නැතිනම් වැරදි දැක්මක් කියන එක මොකක්ද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මෙතනදී වරදවා වටහා ගන්නට එපා. මිච්ඡා දිට්ඨිය කියන එකෙන් මම අදහස් කළේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක පිළිබඳව නෙමෙයි. දසවස්තුක නියත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. එහෙනම් මිච්ඡා දිට්ඨිය කියන එකෙන් අදහස් කළේ අද අපේ තියෙන වැරදි දැක්ම පිළිබඳව. ඒකට කියනවා තව ආකාරයකින් කතා කළොත් විපල්ලාස ධර්ම කියලා. හිතේ තියෙන පෙරළුණු සංඥාවන්. අනිත්‍යෙහි නිට්ටයයි කියන විපල්ලාස සංඥාව අපිට තියෙනවා. ඒ වගේම දුකෙහි සැපයි කියන විපල්ලාස සංඥාව අපිට තියෙනවා. අනාත්මේහි ආත්මයි කියන විපල්ලාස සංඥාව තියෙනවා. අසුභේහි සුභයි කියන විපල්ලාස සංඥාව තියෙනවා. විපල්ලාසයක් කියලා කියන්නේ පෙරළුණු අදහසක්, පෙරළුණු සංඥාවක්. සාමාන්‍යයෙන් යථාර්ථයේ නොපෙනෙන කම නිසා වැරදි විදිහට ගත්ත හිතේ පෙරළුණු විපරීත අදහසකට කියනවා විපල්ලාස ධර්මයක් කියලා. එතකොට මෙන්න මේ විපල්ලාස ධර්මයන් තුල ජීවත් වන අපිට විපල්ලාසයේ පිළිබඳව අපි තේරුම් අරගෙන ඒ විපල්ලාසය දුරු කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයක් මාවතක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට අපි පළවෙනි විපල්ලාසයේ පිළිබඳව කතා කළා අනිත්‍ය ධර්මයේහි නිට්ටයයි කියලා හටගත්ත විපල්ලාස සංඥාව. එතකොට මේ විපල්ලාස සංඥාව අපිට සංඥා වශයෙන්ුත් තියෙනවා. ඒ වගේම දිට්ඨි වශයෙන්ුත් අපිට පවතිනවා. ඒ වගේම චිත්ත වශයෙන්ුත් පවතිනවා. සංඥා, චිත්ත, දිට්ඨි කියන වශයෙන් තුන් ආකාරයකින් මේ විපල්ලාසය අපිව අල්ලගෙන තියෙනවා, බැසගෙන තියෙනවා. අනිත්‍යෙහි නිට්ටයයි කියන සංඥාවක් අපිට තියෙනවා. අනිත්‍ය ධර්මයේ නිට්ටය බවට ගියපු සිතත් අපිට තියෙනවා. අනිත්‍ය ධර්මයේ නිට්ටය බවට ගියපු දිට්ඨියත් අපිට තියෙනවා. එතකොට සංඥා මාත්‍රයක් විදිහට අපිට තියෙනවා පෙර දැකගත් දේවල් නැවත දකින්නට පුළුවන් කියන හැඟීමක් අපි තුල තියෙනවා. ඒ කියන්නේ මේ මොකද්ද කියලා අහුවොත් ඔබ කවුරුත් මේක වටාපතක් කියන්නට හඳුනනවා. ඒ වගේම මේ බණ කියන්නට ආපු වෙලාවෙ ඉඳලා ඔබ දකින වටාපතයි කියලා ඔබට සංඥා මට්ටමක් තියෙනවා, චිත්ත මට්ටමක් තියෙනවා. ඒ වගේම ඔබට දෘෂ්ටි මට්ටමක් තියෙනවා. දෘෂ්ටි මට්ටම ඔබට ඇති වෙන්නේ ඔබගේ පැත්තෙන් ආත්මවත් කොටගත් දෘෂ්ටියක් පැත්තෙන් ගොඩනගෙනවා. ඒ කියන්නේ
වටාපත ආත්මයක් ලෙස ඔබ දැක්කේ නැති වුණත් වටාපත දකින්නා වූ මම නিত্য වූ ලෙස පවතින බවට ඔබට හටගන්න දෘෂ්ටියක් තියෙනවා. එතකොට අපිට හැම වෙලාවකදීම මෙන්න මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන දෙපැත්තෙන්ම නিত্য බව සංඥා චිත්ත දිට්ඨි කියන වශයෙන් විපල්ලාස විදිහට අපිව දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. මේ එකක් කාරණා අපිට කතා කරන්නට ගියත් මහ විශාල වපසරියක් මහ විශාල ප්‍රදේශයක් අපිට කතා කරන්නට වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය කියන ධර්මය අපිට කතා කරන්නට ගියත් අනිත්‍ය ධර්මයක් ඒ වගේම නিত্য සංඥාව පිළිබඳවත් නিত্য සංඥාව දුරුකොට අනිත්‍ය සංඥාව උපදවා ගැනීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන කතා කරන්නට ගියත් අපිට මුළු 84000ක් ධර්මස්කන්ධයම ස්පර්ශ කරලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් ගැඹුරට බැස ගන්නට පුළුවන් කාරණාවක්. පින්නතුනි අද අපේ ජීවිතයේ එතකොට තියෙන මට්ටම පිළිබඳවයි අපි කතා කළේ මේ අනිත්‍ය ධර්මය නিত্য ලෙස පවතින විපල්ලාස සංඥාව. මේ විපල්ලාසය නිසා ඇතිවන ප්‍රතිඵලය තමයි අපේ හිත නැතිනම් විඥාණය බැස ගන්නට වැඩෙන්නට විඥානයේ දියුණු බවට පත්වන්නට අවශ්‍ය ක්ෂේත්‍රයක් සැකසෙනවා. ඒ ක්ෂේත්‍රය තුල විඥානයාගේ විපුල බව වැඩිම කියන කාරණය සිද්ධ වෙනවා. ඒක සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයේ තියෙන සූත්‍රයක් බීජ සූත්‍රය කියලා. මේ ලෝකේ බීජ වර්ග 5ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මූල බීජ, ඒ කියන්නේ මුල් වලින් පැලවෙන ಜಾති තියෙනවා. ඒ වගේම පළු බීජ, ඒ කියන්නේ පුරුක් වලින් පැලවෙන ಜಾති තියෙනවා. කන්ද බීජ, කඳින් පැලවෙන ಜಾති තියෙනවා. ඒ වගේම අග්ග බීජ, දළු වලින් පැලවෙන ಜಾති තියෙනවා. ඒ වගේම බීජ වලින් පැලවෙන ස්වභාව කොටගත් දේවල් තියෙනවා. මෙන්න මේ ධර්මයන්ට කියනවා පංච බීජ කියලා. එතකොට මේ බීජ ධර්මයන් යම් විදිහකින් කුණු නොවි පවතිනවා නම් පැලවන්නට පුළුවන් ස්වභාවයෙන් තියෙනවා නම් මේ පැලවන්නට පුළුවන් ස්වභාවයෙන් තියෙන කුණු නොවි යහපත් ලෙස තියෙන වැඩෙන්නට සුදුසු ගුණයන්ගෙන් යුක්ත මේ බීජ යම් කිසි කලක හොඳ පොළවක් නොලැබුණොත් හොඳට වතුර නොලැබුණොත් මේ බීජ කවදාවත් වැඩෙන්නට පුළුවන් කමක් තියනවාද? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහන ප්‍රශ්නය. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා නොහෙත්තම් බන්තේ ස්වාමීනි මේ බීජ පොළවත් ජලයත් නැත්තම් කවදාවත් තෙතමනයක් නැත්තම් වැඩෙන්නේ නැහැ. ඒක විපුල බවට යන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා යම් විදිහකින් මේ බීජ ධර්මයන් අන්තෝපූතිගත නම් ඇතුළත කුණු වෙලා ගිහිල්ලා නම් ඒ දේ කැඩිලා බිඳිලා ගිහිල්ලා නම් පැලවෙන්නට තියෙන ස්වභාවය එතනින් ඉක්මිලා නම් ඒ බීජ පොළව තිබුණත් ස්නේහය නැතිනම් ජල ස්වභාවයේ තිබුණත් ඒ බීජ යම් කිසි විදිහකින් වැඩෙන්න පුළුවන්ද? ඒක වැඩෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි බැරි? ඒ බීජයන්ගේ ස්වභාවය ඇතුළත කුණු වෙලා ඒක වැඩෙන්න සුදුසු මට්ටමක් නැති වෙලා ගිහිල්ලා ඒ නිසා පොළව තිබුණත් ජලය තිබුණත් ඒ බීජ වැඩෙන්නට පුළුවන් සුදුසු මට්ටමක නැහැ, වැඩිවීමට විපුල බවට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ උදාහරණය අරගෙන අපිට දේශනා කරනවා මේ විඥානය කියන එක හරියට මේ බීජ ටික වගේ. විඥානය කියන එක හරියට මේ බීජ ටික වගේ. එතකොට මේ බීජ ටික ප්‍රරෝහණය වෙන්නට වැඩෙන්නට අවශ්‍ය වුණ භූමියක් තිබුණා, බිමක් තිබුණා. බීජ පැලවෙන්නට ඕනේ බිමක් තිබුණා. අන්න ඒක පෘථිවි ධාතුව, පඨවිය, පොළව වගේ තමයි. අපි අද කතා කරනවා නම් මේ ලෝකේ යම් මට්ටමකින් රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී සතර ස්කන්ධ ධර්මයක් විඥානයේ නැතුව රූප වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ හතරක් කතා කරනවා නම් මේ ස්කන්ධ හතර හරියට මේ පෘථුවිය වගේ නැතිනම් පොළව වගේ. එතකොට මේ බීජ වැඩෙන්නට පොළව වගේම ජලය අවශ්‍ය වුණා. ස්නේහය, තෙතමන ගතිය අවශ්‍ය වුණා. තෙතමනය වගේ තමයි නන්දි රාගය කියලා කියන්නේ. තෘෂ්ණාවේ ලක්ෂණය මේක. එතකොට අපිට දැන් බීජ වැඩෙන්නට අවශ්‍ය භූමිය රූප වේදනා සංඥා සංඛාර කියන
මේ ස්කන්ධ ධර්මතා ටික. විඥාණය බීජ ටික. තෘෂ්ණාව වතුර ටික. මේ ටික තියෙනවා නම් විඥානයේ විපුල බවට යනවා, විඥානයේ වැඩිවීමට යනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තමයි ස්වභාවය. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට බීජ නැති කරන ක්‍රමයකට වඩා අපිට ක්ෂේත්‍රය නැති කරනවා. ඒ කියන්නේ බිම සහ ජලය නැති කරනවා. බිම සහ ජලය නැති කරනකොට මේ බීජ කොච්චර හොඳ වුණත් කවදාවත් වැඩෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපිට බීජ නැති කරනවා වගේ අපිට යන්නේ නැතුව අපිට පොළව සහ ස්නේහය ජලය නැති කරන පැත්තට අපිට කතා කළා. මේ කතා කරන්නේ බොහොම ගැඹුරු කතාවක්, ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ අපි කතා කරනවා නාම රූප නිරෝධයක් පිළිබඳව, නාම රූප ධර්මයන්ගේ නිර්වශේෂ නිරෝධයක් පිළිබඳව. මේ නාම රූප නිරෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ තුල අපිට කරුණු පැහැදිලි කළේ. ඒ කියන්නේ නාම රූප ඇසුරු කරගෙනමයි විඥානය පවතින්නේ. විඥානය බැසගන්නේ නාම රූප ධර්මයන් අනුව. අපි අපේ ජීවිතයට සමීප කරලා මේක ටිකක් කතා කළොත් කාරණා ටිකෙන් ඔබට ගිහිල්ලා අපි කිව්ව රූපය පිළිබඳව. එතකොට රූපය පිළිබඳව කතා කරනකොට මේ වටාපත කියන එක අපි ආපු වෙලාවේ ඉඳලා තියෙන වටාපත ඔබට ඉස්සෙල්ලා මම පෙන්නපු වටාපත ආපහු දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට මේ රූපය ඇසුරු කරගෙන නিত্য ලෙස පවතින රූපය ඇසුරු කරගෙන ඔබට විඥාණය පිහිටවන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔබ බීජ සැකසුවා පැලවෙන්නට පුළුවන් විදිහට ඔබ බීජ සකස් කරනවා කියන එක. දැන් ඔබට පුළුවන් මේ වටාපත පිළිබඳව ඇලීමක් ඇති කරගන්න පුළුවන්, ගැටීමක් ඇති කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට වටාපත ගෙනහිලා පූජා කරන්න පුළුවන්. ඔබට මේ වටාපත ඇසුරු කරගෙන දැන් කර්ම රැස් කර ගැනීම කියන කාරණේ सिद्ध කරන්න පුළුවන්. එතකොට කර්ම රැස් කරගන්නට ඔබට සුදුසු උනේ, ඔබට පුළුවන්කම ලැබුණේ ඇයි? ඔබට කර්ම රැස් කරගන්න පුළුවන්කම ලැබුණේ ඔබට එළියේ වටාපතක් තියෙන බවට ලැබුණු කම නිසා. එළියේ වටාපතක් තියෙනවා කියලා ඔබට ලැබුණු අදහස නිසා ඔබට ඒක ඇසුරු කරගෙන හොඳ කර්මත් නරක කර්මත් කරගන්නට පුළුවන් මට්ටම ලැබුණා. ගැඹුරු වැඩිද කාරණා. එතකොට අපිට තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි මෙතනදී අපේ ජීවිතයේ තියෙන ස්වභාවය පිළිබඳව මේ කතා කරන්නේ. කියන්නේ අපි වැරදි දැකීමක් පිළිබඳව කතා කරන්නේ. මම ටිකක් අපහු සරල තැනකට කාරණාව ගන්නම්. අපේ ජීවිතයේ අපි හැම දෙයක්ම ගොඩනගලා තියෙන එකම දෙයක් බලාපොරොත්තු වෙන. ඒ තමයි දුක නැති කර ගැනීම සහ සැප ලැබීම කියන කාරණය. එතකොට සැප ලබා ගැනීම සඳහා තමයි අපිට දේවල් අපේ ජීවිතේට කාරණා ගොඩක් අවශ්‍ය වෙන්නේ. එනිසා සැපය ඉලක්ක කරගෙන යන ගමනේදී අපි දකින්නට පුරුදු වෙලා තියෙනවා සැප ගෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ ඔක්කොටම කියන රූප ධර්ම කියලානේ අපි කතා කරන්නේ. පේන රූප, ඇහෙන රූප, ගන්ධ සුවඳ විඳින ගන්ධ රූප, රස රූප සහ ස්පර්ශයට කියන පොට්ටබ්බ රූප කියලා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ සැප කියන දේ මෙන්න මේ දේවල් තුලින් දකින්නට. මේ දේවල් තුල පවතින දේ හැටියට දැකලා එහෙනම් අපිට මේ සැපේ ලබා ගැනීම සඳහා කුමක්ද කළ යුතු වෙන්නේ? ඒ දේවල් හොයාගෙන ඒ දේවල් එක්ක යන්න ඕනේ. හැබැයි ආදීනමේ අපිට තියෙනවා. ඒක හරියට මම මෙහෙම කිව්වොත් අපි ආහාර ගන්නවා වගේ කියලා කිව්වොත්. ඒ කියන්නේ අපිට ඇත්තටම අවශ්‍ය ආහාරය නෙමෙයිනේ. කය පවත්වන්නට අවශ්‍ය බත් පාන් කව්පිමුන් යට නෙමෙයි. මොනවද ඕනේ? ඒ තුල ඇති ඕජාසාරය තමයි අපේ කයේ පැවැත්මට උපකාර වෙන්නේ. එතකොට ඒ ඕජාසාරය විතරයි අපිට ඕන වෙන්නේ. ඕජාසාරයේ ඍජුව ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අර ඝන ආහාර ද්‍රව්‍ය ටිකත් එක්කම ඇතුළට දාගන්න සිද්ධ වෙනවා. ආදීනවෙ මොකද්ද? ඒ නිසා ඒ දේවල් දිරවන්න ඊට පස්සේ ඒ අසුබ දේ අපේ කය තුල පවත්වන්නට පිට කරන්නට අපිට ඒ දේවල් සිද්ධ වෙනවා. ඒකනේ ආදීනවේ අපිට. මේක කිව්වේ උදාහරණයකට. අපේ ජීවිතයේ අන්න ඒ විදිහටම තමයි අපි යම් දෙයකින් අපි දකින දේ අපි ඒ තුල ලබා ගන්නට යනකොට ඒ තුලින් අපිට ලැබෙන ආදීනවේ ඊටමත් විශාලයි. ඒ කියන්නේ අපිට ඇත්තටම අවශ්‍ය සැප වේදනාව වෙන මොකක්වත් නෙමෙයි. අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන එකම දේ සැප වේදනාව.
ඔබ හිතනවා නම් ඔබ කැමති දරුවන්ට කියලා. ඔබ ඇත්තටම කැමති දරුවන්ට නෙමෙයි. ඒ දරුවා දකින්නකොට ඔබට ඇතිවෙන සැප වේදනාවටයි ඔබ තණ්හා කරන්නේ. වෙන මොකටවත් නෙමෙයි. ඔබ හිතනවා නම් ගෙදරටයි ආස කියලා. ඔබ කැමති ගෙදරට නෙමෙයි. ඒ නිසා ඔබට ඇතිවෙන සැප වේදනාවක් තියෙනවා නම් හිතට සෝමනස්සයක් හට ගන්නවා නම් අන්න ඒකටයි ඔබ කැමති. ඒකයි ඔබට අවශ්‍ය කරන්නේ. ඒක ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඔබ දකින්නේ ඒක තියෙන රූපේ කියලා. ඒ නිසා ඔබට සැප ලබන්නට ඕනේ නම් ඒ රූපය රැක ගන්නට ඔබට අවශ්‍ය වෙනවා. ඒ සැප වේදනාව ලබන්නට ඕනේ නම් ඒ රූපෙම ඔබට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට ඒ රූපය රැක ගන්නට ඕනකම තියෙනවා. හැබැයි ඔබ යම් වෙලාවක ওই රූපේ සැප දකින්න නැත්නම් ඔබට ওই රූපය අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනේ. අපි ටිකක් පිළිගන්නට මැලි වෙයි. නමුත් යථාර්ථය ඒක තමයි. ඒ නිසා තමන් බොහොම ආදරෙන් හදන දරුවෝ පස්සේ කාලේ සමහර විට දෙමාපියන්ට එපා වෙච්ච අවස්ථා නැද්ද? තියෙනවා. දරුකම වෙනස් වෙලාද ආදරේ වෙනස් වෙලාද පොඩි කාලේ තිබුණ? නෑ ඒ කාලේ ආදරෙන් තමයි හැදුවේ. හැබැයි පස්සේ කාලේ පේන්න බැරි වෙලා නැද්ද? තියෙනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? හිත වෙනස් වෙලා. රූපය සැපයි කොට දකින්න හිත වෙනස් වෙලා. දැන් ඒ රූපේ දකින්නකොට තවත් සැපද? නෑ දැන් දුක් වේදනාවක් දෝමනස්සයක් තමයි ඇති වෙන්නේ. දැන් හිතනවා දෝමනස්සේ තියෙන්නේ අර ගැටෙනකම තියෙන්නේ කොහේ කියලාද? දැන් හිතනවා දැන් ඒක තියෙන රූපේ කියලා. කලින් හිතුවා ඇලෙනකම තියෙන රූපේ කියලා. ඒ නිසා Tamanට සතුට ඇති කර ගැනීම සඳහා රූපය අවශ්‍ය වුණා. දැන් දකින්නවා ගැටෙනකම තියෙන රූපේ කියලා. ඒ නිසා ඒ රූපේ දුරු කරගන්නට අවශ්‍ය දේවල් දැන් ක්‍රියාත්මක කරනවා, සිද්ධ කරනවා. පින්තුනි දැන් අපිට ඇත්තටම රූපේ ස්වභාවය උනේ මොකද්ද? රූපයේ ස්වභාවයේ බවට පත් උනේ අනාත්ම ධර්මතාවයක් කියන එක. ඒ තුල තිබුණේ නැහැ සත්ව පුද්ගල ආත්ම භාවයක්. ඒ වගේම සැප ගෙනෙන බවක්, දුක ගෙනෙන බවක් ඒ රූපෙට අයිතිව තිබුණේ නැහැ. ඔකට මම නිතර මතක් කරන දෙයක් එක විශ්වවිද්‍යාලයකින් සමාජ විද්‍යා පරීක්ෂණයක් කරනවා. එක පුද්ගලයෙක්ගේ රූපයක් පෙන්නලා ඒ පුද්ගලයාගේ ෆොටෝ එක රූපේ පෙන්නලා කියනවා මේ ලෝකේ ඉන්න මහ නරකම මහ නපුරුම මිනිස්සෙක්. මෙච්චර නපුරු වැඩ මෙච්චර නරක වැඩ මේ කෙනා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මොකද්ද රූපේ දැක්කාම හිතෙන්නේ කියලා. අර ඉන්න ළමයි කණ්ඩායම කියනවා මේ විදිහට මූණ තියෙන්නේ මේ විදිහට ඇහිබැම මේ විදිහට හැඩතල තියෙන්නේ මහ නරක ඒ විදිහේ මහ භයානක නපුරු මිනිස්සුන්ගේ කියලා. ඒ වගේම තව ළමයි කණ්ඩායමකට ඒ රූපෙම පෙන්නලා කියනවා මේ ලෝකේ ඉන්න මහා කරුණාවන්තම මිනිසෙක්. මේ මිනිස්සයා මෙච්චර අනුන් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. මේ මිනිස්සයා මේ වගේ දේවල් කරපු කෙනෙක්. ඔයගොල්ලන්ට මොකද්ද මේක දැක්කම හිතෙන්නේ? ඒකෙන් වැඩි ප්‍රතිශතයක් කියනවා මේ විදිහේ මූණ තියෙන්නේ, මේ විදිහේ හැඩතල තියෙන්නේ ලෝකේ බොහොම කරුණාවන්ත අයට කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කරුණාවන්තකම රූපේ තිබුණ දේද, නපුරුකම රූපේ තිබුණ දේද? නපුරුකම හෝ කරුණාවන්තකම රූපෙට අයිති දේ බවට පත් වුණා නම් ඒක අර සියල්ලන්ටම සමාන සියල්ලන්ටම පොදු ගති ලක්ෂණයක් බවට පත් විය යුතුව පවතිනවා. නමුත් ඒක එහෙම පවතින්නේ නැහැ. ඒක ඒ විදිහේ නෙමෙයි රූපයේ ස්වභාවය. රූපයේ ස්වභාවය තමයි අපි ඇහැට පෙනෙන එක ගැන කතා කරනවා නම් වර්ණ සටහනක් විදිහට ඇහැට එන එක. ඒ තුල අපිට කියන්නේ පාට ටික ඇවිල්ලා මම කරුණාවන්ත කෙනෙක් අරගෙන ආවා කියලා. ඒ ටික ඇවිල්ලා කියන්නේ මම මහ නපුරු කෙනෙක්ව අරගෙන ආවා කියලා. අඩුම තරමේ මම මිනිස්සෙක්ව අරගෙන ආවා කියලාවත් ඒක කියන්නේ නැහැ. බාහිරින් පතිත වෙන ආලෝකයක් වර්ණ සටහනක් වස්තුව මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකය ඇහැට ගැටෙනවා. එතකොට රූපය මොකද්ද? අන්න ඔය වර්ණ සටහන ඇහැට පතිත වෙන රූපය මේ වර්ණ සටහන. ඇහි ස්වභාවය මොකද්ද? සත්‍ය පුද්ගලයෝ අල්ලන එක නෙමෙයි ඇහි ස්වභාවය බවට පත් උනේ. තමා වෙත පැමිණි වර්ණ සටහන ගෝචර කරගන්න බව ප්‍රසාදයේ බිඳී යන ස්වභාවය තමයි ඇහි ස්වභාවය බවට පත් උනේ. දැන් ඔන්න ඇස සහ රූපය කියන ධර්මතාවයේ තියෙන සත්‍ය වූම යථාර්ථ වූම ස්වභාවය තමයි ඒක. ඒක කවදාවත් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ සත්පුද්ගල ආත්ම භාවයක් කියන එක. පාට ටිකක් සහ පාට ටික අනුව බිඳී යන චක්කු ප්‍රසාදයක් ඇස සහ රූපය. දැන් මෙන්න මේ ඇස සහ රූපය එකට එකතු වෙන මොහොතේ මෙතනට හිතත් යොමු වුණාට පස්සේ ඒ අනුව ස්පර්ශය ඇති වෙලා වේදනා සංඥා චේතනාවන් ඇති වෙලා අපි ප්‍රපංච කරන තැනට ආවහම
අන්න එතනදී අපිට ගේනවා මොකක් කියලාද? එළියේ තියනවා නිත්‍ය වටාපත කියලා රූපයක්. අපි දන්න, අපි හඳුනන වටාපත කියලා රූපයක්. දැන් මම ඔබෙන් මේ මොකද්ද කියලා අහනකොටම ඔබ කියන්නේ මේ පේන්නේ වටාපත කියලා. පින්නතුනි ඇත්තටම වටාපත පෙනුනද? එහෙම නැතිනම් වටාපත දැනගත්තද? වටාපත දැනගත්ත මිසක වටාපත පෙනුණා නෙමෙයි. වටාපත පේන්න පුළුවන් කමක් නැහැ. වටාපත පේනවා නම් මේක ලෝකේ කාට පෙන්නුවත් මේක වටාපත කියලා කියන්න ඕනේ. මේක නොදන්න කෙනෙකුට පෙන්නුවත් වටාපත කියලා කියන්න ඕනේ. එහෙනම් මෙතන තියෙනවා ධර්මතා දෙකක්. ඒ තමයි දැකපු දේ සහ දැනගන්න දේ කියලා. ඒ දැනගන්න දේ කෙනකෙනා දැනගන්නේ කෙනකෙනා තුල උපදවාගෙන රැස් කරගෙන තියාගත්ත දෙයක් මිසක එළියේ තියෙන එක නෙමෙයි. මම ඕගොල්ලන්ට වසගේන්නට කියලා කිව්වොත් ඕගොල්ලෝ ගිහිල්ලා විසක් අරගෙන මෙතන ජර්මන් ජාතිකයෙක් හිටියොත් එයා ගිහිල්ලා වතුර අරගෙන එනවා. ඒ ජර්මන් භාෂාවෙන් වස කියලා කියන්නේ වතුර වලට. එතකොට මම කියලා තියෙන වස අපිට වස කියලා කියනවා වැලට, රෙදි වදින වැලටත් වස කියලා කියනවා. මම කියලා තියෙන්නේ ඒ වස ගැන. දැන් එතකොට මෙහෙන් වස කියන શબ્දය ඇහෙනකොට ඕගොල්ලෝගේ කන ළඟට එනකොට විසක් බවට පත් වෙලා ජර්මන් ජාතිකයගේ කන ළඟට යනකොට වතුර බවට පත් වෙලා ගියාද? නෑ. ඒක සමාන විදිහටම ශබ්දය ඇහුණා. ශබ්දය සමාන විදිහටම ඇහෙන තැනකදී අපිට තිබුණේ මොකද්ද? ශබ්දයේ ආරම්භය අපි දැනගත්තේ කෙනකෙනා රැස් කරගෙන ඉන්න සීමාව තුළ තිබුණ දේ. හැබැයි අපි ඔක්කොම හිතුවේ අපි දැනගත්තේ මම කියපු වස පිළිබඳව කියලා. අපි දැනගත්තේ ශබ්දයේ පිළිබඳව කියලා අපි හිතන්නේ. හැබැයි ශබ්දයේ පිළිබඳව දැනගන්නවා කියලා අපි දැනගෙන තියෙන්නේ ශබ්දයේ ආරම්භය සංස්කරණය කරගත්ත දේ තමයි අපි දැනගෙන තියෙන්නේ. එතකොට දැන් අපි කැමති වෙනවා නම් කැමති වෙන්නේ අපි සැප වේදනා වශයෙන් දුක් වේදනා වශයෙන් රැස් කරගන්නේ අන්න ඔය විදිහට සංස්කරණය කරගත්ත දෙයට. ඒ නිසා තමයි ලෝකේ එකම ශබ්දය කාටත් ප්‍රිය නොවෙන්නේ. එකම ගීතය අහන්න ලෝකෙ ඔක්කොම කැමති නැහැනේ. සමහර අය කැමතියි, සමහර අය අකමැතියි. සමහර විට ඔබටම අත්දැකීම් ඇති කාලයක් අහන්නට ප්‍රිය වුණ ගීතයක් පසුව ඊටාම අප්‍රිය බවට පත් වෙනවා. අපි හිතන්නේ ගීතය මිහිරි කියලා. පින්නතුනි ශබ්දයේ තුල තිබුණා නම් මිහිරි බව ඒක අපිට පස්සේ අමිහිරි වෙන්න බෑ. එහෙනම් ඒක මිහිරි ලෙස හෝ අමිහිරි ලෙස පත් කර ගැනීමේ හැකියාව තිබුණේ කෙනකෙනාගේ මට්ටම තුල, මානසික මට්ටම තුල. ඒ නිසා තමයි අපිට කතා කළේ මේ සංකල්පමය වශයෙන්ුයි අපි මේ රූපයත් එක්ක ගනුදෙනු කරන්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකේ කාමය කියලා දේශනා කළේ කාමය ඇති කරගන්න බව පෙන්වන්නේ චිත්‍රයට නෙමෙයි. කෙනකෙනාගේ සංකල්පමය දෙයටයි කෙනකෙනා කාමය ඇති කරගන්නේ. ඒ කියන්නේ සංකල්පමය දෙයට කියලා කියන්නේ අපි හිතේ ඇති කරගත්ත හිතේ සංකල්පමය අර සකස් කරගත්ත දෙයට තමයි අපි කැමති වෙද්දී තියෙන්නේ. ඒ කියන්නේ සකස් කරගන්න බව ඔබ ඔබේ ජීවිතය තුළ දකින්න දරුවා කියන රූපය ඔබ සකස් කරගත්ත රූපයක්. ඒ රූපය ඔබ සකස් කරගත්ත රූපයක්. සකස් කරගත්ත කියලා කියන්නේ ඔබට හම්බෙනවා නිත්‍ය වුණ ආදරණීය දරුවෙක්. ඉපදුණු දවසේ ඉඳලා ඒ ඉන්න ආදරණීය දරුවෙක් ඔබට ලැබෙනවා. ඔබ ආදරය කරන්නේ නිත්‍ය ලෙස එදා ඉඳලම ඔබත් එක්ක ජීවත් වුණ ඔබත් එක්ක ඉන්න ඒ දරුවට තමයි ඔබ ආදරය කරන්නේ. එතකොට ඒ ආදරණීය කම කොහෙද තියෙන්නේ? අර රූපය ඇතුලේ තියෙන දේ හැටියට තමයි ඔබ දකින්නේ. ඒ නිසා ඔබ ඒ රූපයත් එක්ක අද ගනුදෙනු කරනවා, රූපයත් එක්ක ඇලෙනවා, රූපේ රකින්නට ඕනේ. ඇයි නැත්තම් ආදරණීයකම ගේන්න පුළුවන් වෙන දෙයක් ඇත්තේ? නැහැ. ඒ නිසා ඔබට රූපය හා සම්බන්ධ වෙච්චි ගොඩාක් වගකීම්, ගොඩක් යුතුයකම්, ආදරණීය බැඳීමක් අද තියෙනවා. යම් විදිහකින් අර මතකයේ අහිමි වෙන ලෙඩ රෝග තියෙනවානේ. අන්න ඒ වගේ ඔබට දරුවා මතක නැති වෙන බවක් හැදුනොත් ඔබ තවදුරටත් ඒ රූපෙට දරුවා කියලා කතා කරයිද? තවදුරටත් ඒ රූපේ වෙනස් වෙනකොට ඔබට දුක ගෙනේද? තවදුරටත් ඔබට දුක ගේන්න බෑ. දරුකම වෙනස් වුණාද? දරුකම වෙනස් වුණේ නැහැ. එහෙනම් වෙනස් වුණේ මොකද්ද? රූපය දරුව කොට දකින සංකල්පය වෙනස් වුණා මේ පැත්තෙන්. සකස් කරන කම වෙනස් වුණා. එහෙනම් සකස් කරන කම වෙනස් වුණ ගමන් ඒක නැති වෙච්ච ගමන් ඔබට ඒක කොච්චර නැති වෙලා ගියත් මොන දුකක් වින්දත් ඔබට දරුව නැති වෙන දුක ගෙනෙන්න බැරි වුණා.
එහෙනම් දැන් මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි අපි සකස් කරගත්ත දෙයට ආස කරනකම. සකස් කරගත්ත දෙයට ආස කරනකම. ඒ නිසා දැන් අපේ විඥානයේ වැඩිවීමට යන බව අපි ඉස්සෙල්ලා කතා කළා. කොහෙද විඥානයේ වැඩිවීමට යන්නේ? රූපය තුල විඥානයේ වැඩිවීමට යනවා. අද ඒ ඔස්සේම අපි කතා කළොත් එතනින් ලැබෙන වේදනාව පිළිබඳව අපි ඇලෙනවා. වේදනාව පිළිබඳව අපි රැස් කරගන්නවා. ඒ තුල විඥානයේ වැඩිවීමට යනවා. අපි දරුවා කරගත්ත හැම දරුවටම අපිට මගේ කියලා ඇති වෙන සංඥා නැහැනේ. අපි රැස් කරගත්ත සංඥා ටිකක් තියෙනවා. ඒ හැඩතල ඒ සටහන් මාත්‍ර විදිහට තමයි අපි දරුවා කියන ටික ඉදිරිපත් වෙන්නට ඕනේ. ඒක අපේ දරුවම වෙන්නට ඕනේ වෙන කෙනෙකුට උනත් අපිට ඒ විදිහට පෙනී හිටියොත් අපි දරුවා කියලා කතා කරනවම තමයි. එහෙමනේ. යම් විදිහකින් රූප ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් කෙනෙක්. එහෙම නැතිනම් දෙවියෙක් කියන්නකෝ රූප මවා ගන්න පුළුවන් කියලා. එයා ඒ විදිහට රූපය සකස් කරගත්තොත් අපි දරුවා කියලා රැවටෙන්නේ නැද්ද? අපි රැවටෙනවා. ඇයි? සංඥා ටික ගැලපිලානේ. එච්චරයි අවශ්‍ය වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. දරුවා වීමේ අවශ්‍යතාවයක් නැහැ අපි රැවටෙන්න. එතකොට අපි සංඥාවට ආස කරනවා. සංඥාවට බැස ගන්නවා. ඊට පස්සේ අපි මේ ඔක්කොම එකතු කරලා හදාගත්ත විශේෂිතම දේ තමයි සකස් කරගත්ත සංස්කරණ ලක්ෂණය. සංස්කාරය කියන එක. සංස්කාරය කියන මාතෘකාව මහ විශාල ගැඹුරු ප්‍රදේශයක කතා කරන මාතෘකාවක්. විතක කෙලෙස් සහිත කතා කරනවා, විතක කෙලෙස් රහිතව කතා කරනවා. මම පොදුවේ අරගෙන මේ ටික මතක් කරන්නම්. සංස්කාරයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මේ ඔක්කොම සකස් කරලා දෙන ස්වභාවය. ඒ කියන්නේ මම කිව්වොත් කන්වර්ට් එකක් වගේ. අවශ්‍ය විදිහට කොහොමද සකස් කරලා තියෙන්නේ? අපි ඒ විදිහට අපිට එන අනිත් ධර්මතා ටික අපිට සකස් කරලා ගෙනල්ලා දෙනවා. කාම භූමිය අනුව ගියපු ටිකක් විදිහට නම් අපිට තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට පුළුවන් සකස් කරලා දෙන්න. ඇහැට පේන ටික ඔක්කොම ඒ අනුව සකස් කරලා දෙනවා. රූප භූමිය අනුව නම් ගිහිල්ලා තියෙන්නේ. ඒ අනුව සකස් කරලා දෙනවා. අරූප භූමිය අනුව නම් ගිහිල්ලා තියෙන්නේ. ඒ අනුව සකස් කරලා දෙනවා. අපරියාපන්න අනුව නම් ගිහිල්ලා තියෙන්නේ යථාර්ථයේ පෙන්වන නුවණ අනුව එතන යථාර්ථයේ පෙන්වනවා. ඒ නිසා ප්‍රධානම දේ බවට ප්‍රධානම කාරණේ सिद्ध කරන්නේ මොකද්ද? සංස්කාරය කියන මේ දෙයින් තමයි ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. මොකද මේ සියල්ලක්ම සකස් කරන දේ सिद्ध කරන තැන සංස්කරණ ලක්ෂණය සංස්කාරය. මේක මතක් කළේ පොදු කාරණාවක් හැටියට. නැතිනම් සංස්කාරය කියන එක විපාකසිතේ යෙදෙන සංස්කාරයක් තියෙනවා. ක්‍රියාසිතේ යෙදෙන සංස්කාරයක් තියෙනවා. ප්‍රතිසන්දි අවස්ථාවේ යෙදෙන සංස්කාරයක් තියෙනවා. ප්‍රවෘත්තියේ යෙදෙන සංස්කාරයක් තියෙනවා. එතකොට උත්පාදයේ යෙදෙන සංස්කාරයක් තියෙනවා. නිමිත්තේ යෙදෙන සංස්කාරයක් තියෙනවා. ගතියේ යෙදෙන සංස්කාරයක් තියෙනවා. ඨිතියේ යෙදෙන සංස්කාරයක් තියෙනවා. මේ ඔක්කොම කතා කරන්න වෙනවානේ. නමුත් දැනට ඒ ටික අමතක කරන්නකෝ. පොදු ලක්ෂණය තමයි සකස් කරලා දෙනකම. ඒ කියන්නේ සරල විදිහටම කිව්වොත් මේක වටාපත කරලා අර දකින දෙයි හිතන දෙයි ඔක්කොම එකතු කරලා නැවත සකස් කරලා ඔබට දෙනකම ප්‍රධාන වශයෙන්ම සංස්කාරයේ සංස්කරණ ලක්ෂණය නිසා ගෙනලා දෙන දේ. එයා සකස් කරගත්ත දේ විඳිනකම තමයි විඥානයේ ලක්ෂණය. මෙයා මොන විදිහටද සකස් කරලා දෙන්නේ? විඥානනයේ ස්වභාවය තමයි දැනගන්නේ සකස් කරලා දෙන ස්වභාවය. ඒ නිසා මේක හොඳයි කියලා දුන්නොත් හොඳ දේ විඥාණයෙන් දැනගන්නවා. නරකයි කියලා දුන්නොත් අනිෂ්ට බව විඥාණයෙන් දැනගන්නවා. එතකොට එයා එක පැත්තක සතුට වෙනකොට අනිත් පැත්ත ගැටෙනවා. දුක් වෙනවා. එතකොට මෙන්න මේක තමයි පින්නතුනේ ලෝකයේ ස්වභාවය. අපි අපේ ජීවිතයේ සම්පූර්ණම ගොඩනගලා තියෙන්නේ අන්න ඔය දේ යථාර්ථය අවබෝධ නොකරගෙන ඔය දේ තේරුම් නොගෙන ඇති දේ මත සම්පූර්ණම ගොඩනගලා තියෙනවා. ඇති දේ මත කියලා කියන්නේ අපි අර මුලින් කතා කළා වගේ නිත්‍ය සංඥාව පදනම් කරගෙන අපිට අද හිතන්න කරන්න හැසිරෙන්න ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ඒ ලෝකේ ගොඩාක් දේවල් තියෙන නිසා ඔබට ආත්ම සංඥාව ඒ හැම තැනකම ඇසුරු කරනවා. නිත්‍ය සංඥාව ඒ හැම තැනකම ඇසුරු කරනවා. සාරවත්කම ඒ හැම තැනකම ඇසුරු කරනවා. ඇයි ඔබ අනිත්‍ය දැක්කේ නැහැ? අනිත්‍ය දැක්කේ නැති නිසා ඊළඟට ඔබට ඇති වෙන ඵලය තමයි ඒක එළිය ඇති බවට හම්බෙනවා. ඇති බවට හම්බෙනකම ඔබට ලැබුණා නම් ඔබ ඒක විනිශ්චය කරනවාමයි. විනිශ්චය කරනවා කියලා කියන්නේ ඒක සැප වේදනාව ගේන දෙයක්ද දුක් වේදනාව ගේන දෙයක්ද ඒක වටින දෙයක්ද නොවටින දෙයක්ද කියලා ඔබ විනිශ්චය කරනවා. විනිශ්චය කළාට පස්සේ ඔබට නන්දි රාගයේ තණ්හාව ඒකට බැස ගන්නවා. විනිශ්චය කරපු දෙයට ඔබට ඒ දේ අවශ්‍ය වෙනවා. වටින දෙයක් නම් ඔබ ළඟට ලං කර ගන්නවා. නොවටින දෙයක් නම් ඔබ ඒක ඉවත් කරනවා. එතකොට
ඔබට මැණික් ගල සහ මැණික් ගලක තියෙන ෆොටෝ එක අතර පැහැදිලි වෙනසක් ඔබට පෙන්වලා තියෙනවා. වර්ණ සටහනනේ දෙකම පාට ටිකනේ. හැබැයි පාට ටික කියලා අපි නිකන් ඉන්නේ නැහනේ. අපි කියනවා මැණික් ගල වටිනවා කියලා ෆොටෝ එක වටින්නේ නැහැ කියලා. ඇත්තටම වටින්නේ මැණික් ගලද ෆොටෝ එකද? මේ දෙකටම කිසිම වටිනකමක් තිබුණේ නැහැ. ඇයි වටිනකමක් තිබුණේ නැහැ කියලා කියන්නේ? සම්මුතිය තුල අපි කතා කරන්න පුළුවන් වටිනකම. හැබැයි පරමාර්ථ ධර්මයට සාපේක්ෂව වටිනකම හදලා දෙනකම තියෙන්නේ Tamange පැත්තේනේ. වටිනකම හදලා දෙනකම තියෙන්නේ Tamange පැත්තේ. සමහර විට පොඩි ළමෙක් ඕකේ වටිනකම දන්නේ තේරුම් ගන්නේ නැහැ. එතකොට එයාට වටිනවා සමහර විට ෆොටෝ එක මැණික් ගලට වඩා. මැණික් ගලම වටිනවා නම් කාටත් ඒක සමානව වටින්නේ බෑනේ. එක සමාන වෙන්න ඕනේ. එහෙම සමාන වෙන්නේ නෑ. කෙනෙකුගේ අනුව ඒක වෙනස් වෙනවා. පින්නතුනි ওই ලෝකේ වටිනකම දකින කම අපි ළඟ තියෙනකම් අපි ලෝකෙට නැඹුරු වෙලා ලෝකේ දේවල් හොයනවමයි. ඒක නතර වෙන්නේ නෑ. ලෝකේ දේවල් හොයනකම් අපිට සිද්ධ වෙනවා ලෝකෙට 16ක් වගේ වැඩ කරන්න. ඒ දේ හොයන්න, ඒ දේවල් සකසන්න, ඒ වටිනකම ඇති දේවල් තියෙනකොට අපි නැති වෙනවා එක්කෝ අපි ඉන්නකොට වටිනාකම් තියෙන දේවල් නැති වෙලා යනවා. කොහෙන් ගියත් දුකකින් කෙලවර වෙන විදිහේ මහා ආදීනව කන්දක් අපිට උරුමයි. ඒකත් මෙතනින් නැති වෙලා විතරක් නතර වෙන්නේ නැහැ. ඒකට තණ්හාවෙන් ඉඳලා ඒ ලෝභය නිසා අපිට පුළුවන් සතර අපාගත වෙන මට්ටමට කර්මපත සකස් කරන්නත් පුළුවන්. ඒ නිසා ආදීනවේ ගොඩයි ආස්වාදයේ ඊටම ටිකයි. ඔකමම කියන්නේ අර රත්තරන් මාලෙක ලැබෙන සතුට කියලා මම ගොඩක් වෙලාවට මතක් කරලා තියෙනවා. නිතරම අහන අය නම් ගොඩක් අහලා ඇති උදාහරණයක්. රත්තරන් මාලෙකින් අපිට ලැබෙන සැප සතුට කොහෙටද ලැබෙන්නේ? කයටද හිතටද? ඒක දැනෙන්නේ හිතට. ඒක කයට දැනෙන්නේ නැහැ. එතකොට රත්තරන් මාලයක් දාගෙන අපි බොහොම සතුටින් යනවා මෙච්චර වටින මේ වගේ ලස්සන මාලයක් කියලා. පාරයින් ඉන්න මිනිස්සෙක් වැල් කෑල්ලක් අරගෙන රවුම් කරලා කරේ දාගෙන ඉන්නවා. අපි මේ මිනිස්සයාට කියනවා පිස්සෙක් කියලා. ඇයි? කිසිම වටිනකමක් නැති මාලයක් අරගෙන කරේ දාගත්තා. අපි මේ මිනිස්සයාට ඒක නිසා පිස්සෙක් කියලා කියනවා. පින්නතුනේ අපේ එයාගේ දෙන්නම ඉන්නේ එකම මානසික මට්ටමේ. එක පුංචි වෙනසයි තියෙන්නේ. දෙන්නම ඉන්නේ එකම මානසික මට්ටමේ එක පුංචි වෙනසයි තියෙන්නේ. මොකද්ද වෙනස? අපි සමාජ සම්මතයට එකඟයි, එයා සමාජ සම්මතයට එකඟ නැහැ. එච්චරයි වෙනස. නැත වෙන වෙනසක් නැහැ. මොකද්ද දෙන්නගේ මේ සමානත්වය? එයා හිතනවා වටිනවා කියලා හිතනකම අර මාළය ඇතුලේ තියෙනවා කියලා, වැල් කෑල්ල ඇතුලේ තියෙනවා කියලා. අපි හිතනවා වටිනකම මාළය ඇතුලේ තියෙනවා කියලා. දෙන්නම මේ දේ අතරින් සමානයිනේ. වස්තුව වටිනවා කියලා හිතන මේ දෙන්නගෙම මානසික ස්වභාවය එක සමානයි. ඒ නිසා දෙන්නම මේකට ආස කරනවා. අපි මාළයට ආස කරනකොට එයා ඒකට ආස කරනවා. ඒ නිසා තමයි ඒක ගන්න ගියොත් අපිට බැනුම් අහන්න ගුටි ගන්න වෙන්නේ නැද්ද? වෙනවමයි. හරියට අපෙන් මාළේ ගන්න ගියා වගේම එයා ප්‍රතිචාර දක්වනවාමයි ඒකට. අපෙන් යම් විදිහකට මාළේ ගත්තාම දුකටපත් වෙනවද? එයා ඒ විදිහටම දුකටපත් වෙන අරක ගත්තාම. එතකොට එයයි අපි අතර වෙනසක් නැහැ. අරක විතරයි තියෙන එකම වෙනස. අපි පිස්සෙක් වෙන්නත් එච්චර අමාරු නැහැ. හෙට ලෝකේ ඔක්කොම වැල් කෑලි දා ගන්නය වෙලා අපි විතරක් මාළේ දාගත්තොත් අපි පිස්සෙක් වෙනවා. ඒක නතර කරන්න බෑ. එතකොට අවශ්‍ය වුණේ වෙන මොකක්වත් නෙමෙයි. එහෙනම් අපිට අවශ්‍ය වුණේ සංඥාව වෙනස් වෙනකම විතරයි වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි දෙන්නගේ මූල දර්ශනය ඒ තමයි මෙහි වටිනවා කියලා හිතනකම රූපෙට අයිති කියලා හිතන මෝඩකම එයාට සමානයි අපිට සමානයි. ඒ නිසා තමයි අර සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා කිව්වේ නැහැ. සීල පුතජ්ජනේ උම්මත්තකයෝ කියලා කිව්වේ නැහැ. හැබැයි සබ්බේ පුතුජනා උම්මත්තකා විය සියලු පුතජ්ජනයන් උම්මත්තකයින් වගේ රූපේ හිසාරත්වයක් දකිනවා. පිස්ස කිව්වොත් හොඳ නෑ නේද? ඒ නිසා අපේ ස්වභාවය තමයි ඒක. යථාර්ථයේ නොදන්නාකම නිසා ඒක සාර බවට ගන්න වැරදි මානසික මට්ටම. එතකොට දැන් අපිට ඕකේ අසාරත්වයේ පෙන්වන්නට ඕනේ. පින්නතුනේ ඕකේ අසාරත්වය අපිට පෙන්වන්න බෑ. අපිට මාළේ එළියේ වටිනා මාළේ තියෙනකන් අපිට ඕකේ අසාරත්වයේ පෙන්වන්න බෑ.
වටින මාළේ එළියේ තියෙනකන් ඔබට බෑ කවදාවත් අසාරත්වය පෙන්වන්න. ඒකේ යථාර්ථය පෙන්වන්න. ඒ වගේම ඔබට ආස නොකර ඉන්නත් බෑ. මේක මෙච්චර වටිනවා කියන දැක්ම ඔබට තියෙනකන් ඔබට කවදාවත් බෑ ඒකට ආස නොකර ඉන්න. ඇයි වටිනකම එළියේ තියෙනවනේ රූපය තුලේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ඔබට සිද්ධ වෙනවා මාළේ නැති කරන්න. මාළේ නැති කරන්න කියන එකෙන් අදහස් කරන්නේ කරේ දාගෙන ඉන්න මාළේ ගලවලා gederin විසි කරන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒ දේවල් අතහරින්න කියන එක නෙමෙයි මේ කියන්නේ. දර්ශනයක් විදිහට ඔබ වෙනස් වෙන්න වෙනවා. ඔබට බාහිර රූපය අර වටිනා මාළේ හම්බෙන්නේ නැති විදිහට ඔබ වෙනස් වෙන්න වෙනවා. ඒකට අපි කතා කළා අර විඥානයේ වෘද්ධියටපත් වෙන්නට, විරූල්හියටපත් වන්නට, වැඩිවීමටපත් වන්නට ඇති බිම නැති වෙන්න ඕනේ. ඇති ක්ෂේත්‍රේ නැති වෙන්න ඕන. ක්ෂේත්‍රේ නැති වෙන්න නම් ඔබට සිද්ධ වෙනවා එතන තියෙන ඇත්ත ස්වභාවය පෙන්වලා දෙන්න. මොකක්ද එතන තියෙන ඇත්ත ස්වභාවය? රූපේහි ඇති අනිත්‍ය භාවයේ පිළිබඳව පෙන්වලා දෙන්න වෙනවා. දැන් මේක ගොඩ නැගුණේ කුමක් නිසාද? රූපේහි නිට්ටය බව නිසානේ. එළියේ තියනවා වටිනා කියන දේ වටිනකම සහිතව එළියේ තියනවා කියන නිට්ටය සංඥාව තියනකම් ඔබට ඒ දේ අවශ්‍ය වෙනවමයි. ඒක වටිනවමයි. එහෙනම් ඔබ යම් වෙලාවක දැක්කොත් රූපේහි අනිත්‍ය බව කියන එක. අනිත්‍ය බව දැක්කොත් ඔබට එදාට දන්නවා රූපය කියන එක නිකන් පෙන පිටක්මයි, කිසිම සාරත්වයක් නැති දෙයක් කියලා. කිසිම හරයක් නැති දෙයක් හැටියට ඔබ රූපේ පිළිබඳව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඇයි ඔබට එහෙම දර්ශනයකට පත්වන්නට සිද්ධ වෙන්නේ? කවදාවත් එළියේ තියෙන බව තියෙනකොට තණ්හාව විතරක් දුරු කරන ක්‍රමයක් පෙන්වන්නේ නැහැ. තණ්හාව පුළුවන් යට කරන්න අපිට. යට කරලා ධ්‍යාන සමාපත්තිය උපදවන්නත් පුළුවන් ඒ. හැබැයි අනුසය දුරු වෙන්නේ නැහැ. ඒ තණ්හා අනුසය දුරු වෙන්නේ නැති වෙනකොට නැවත නැවතත් ඒක දලුලනවා. ඒ නිසා දේශනා කරනවා යතාපි මූලේ අනුපද්ද වේ දල්හේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති. යම් විදිහකින් මුල දැඩිව තියනවා නම් අනුපද්‍රිතව ගහ කැපුවට වැඩක් නැහැ. නැවත නැවත දලු දානවා. එවං තණ්හා අනුසේ 97 නිබ්බත්තති දුක්ඛ මිදප්පුනප්පුනං. ඒ වගේ මේ තණ්හාවේ අනුසේම සිඳලා දැම්මේ නැති වුණොත් මේ දුක නැවත නැවතත් හදලා දෙනවා කියලා. එහෙනම් අපි දුරු කරන්න ඕනේ දැන් මේ අනුසේ සහගත මට්ටමම පිහිටා සිටින මට්ටම අපෙන් දුරු වෙන්න ඕනේ. ඒක දුරු වෙන්න නම් ඔබට සිද්ධ වෙනවා මෙතන ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. අපි මේ කතා කරන්නේ බිම නැති කර ගැනීම පිළිබඳව. ක්ෂේත්‍රේ නැති කර ගැනීම පිළිබඳව. එතකොට ක්ෂේත්‍රේ නැති කරගන්න එකේදී අපිට කාරණා දෙකක් අපි බීජ සූත්‍රයට අනුව නැති කරගන්න ඕනේ. මොකද්ද? වතුරක් නැති කරන්න ඕනේ, බිමක් නැති කරන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් නන්දි රාග්‍යයක් නැති කරන්නට ඉස්සෙල්ලම පළවෙනි අදියර හැටියට අපිට පුළුවන් තණ්හාව කියන දේ රළු මට්ටම දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ මට්ටම තියෙනකන් අපිට බෑනේ මේකේ ඇත්ත තේරුම් ගන්න. අපිට දැඩි වශයෙන්ම ඇලීම් බැඳීම් ලෝකෙට ඕනවට වඩා වටිනකමක් දීලා තියෙනවා නම් අපිට බෑ මේක තේරුම් ගන්න. එහෙනම් ඉස්සෙල්ලාම සිද්ධ වෙන්න ඕන දේ තමයි එතන තියෙන නිස්සාරත්වය කියන දේ තේරුම් ගැනීම. කාමේහි ඇති නිස්සාර ස්වභාවය ආදීනවේ වැඩිකම පිළිබඳව තේරුම් ගැනීම. ඒ කියන්නේ මේ දේ නිකන් බොරුවක් කියන එක පිළිබඳව අපි තේරුම් ගන්න කිස්සෙල්ලම අවශ්‍ය වෙනවා. ඒ දේ තේරුම් ගත්ත කෙනාට නිස්සරණයක් අවශ්‍ය වෙනවා. ඒ දේ නික්මෙන්න ඕනේ. ඒ දේ ඉවත් කරන්න ඕනේ යාගේ ජීවිතෙන්. එතකොට අන්න ඒ කෙනාට තමයි මේ දර්ශනය ප්‍රයෝජනවත් වෙන්නේ. එතන නිස්සාරත්වයේ තේරුම් ගන්න ගියාට පස්සේ. නිස්සාරත්වයේ තේරුම් ගන්න යනකොට යාට පේනවා එතන රූපයේ ස්වභාවය තමයි හටගෙන අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් බවට පත් වුණා. රූපයේ ස්වභාවය පෙර නොතිබීම හටගත ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කිව්වේ අපිට ඇයි පෙර නොතිබීම හට ගන්නවා කියලා කිව්වේ? කලින් තිබිලා නෙමෙයි මේක හැදෙන්නේ. කලින් තිබිලා නෙමෙයි මේක සකස් වෙන්නේ. ඒ කියන්නේ මේ පාට ටිකක් ඇහැට එන්නේ කලින් ඉඳලා තිබිලා නෙමෙයිනේ. අපි දන්නවනේ මේ අලුත්ෙන් මේකට වර්ණ සටහනක් ආවොත් අලුත්ෙන් පරාවර්තනය වීම මේ මොහොතේ සිද්ධ වෙන්නේ. ගිය තප්පරේ ආපු පාට ටික මේ තප්පරේ එන්න පුළුවන් දායි. ඒකේ ඉන්න බෑ. ඒක පෙර නොතිබීමයි එන්නේ.
ඉතුරු නැතුව නැති වෙනවා. ඒ වර්ණ සටහන ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ඔබට හිතෙයි කොහොමද මේ එකම දෙයක් පේන්නේ කියලා. පිනතුනේ ඇහි ස්වභාවය තමයි චක්කු ප්‍රසාදයේ බිඳී යන ස්වභාවය. ඒ කියන්නේ ඒක හරියට ෆොටෝ එකක් ගන්නවා වගේ දෙයක්. අර පරණ කැමරාවල රීල් එකක් දාලා ෆොටෝ එකක් ගන්න කැමරාව දන්නව නැතිනේ. ඒකේ ෆොටෝ එක ගන්නකොට මොකද වෙන්නේ? ආලෝකයට සංවේදී ආලෝකයට පිච්චෙනවා. අපි නෙගටිව් පටියක් කියලා කියන්නේ. එතකොට ආලෝකයට ක්ෂණයක් නිරාවරණය වීම තුළ ඒක බිඳී යනවා ආලෝකයට අනුව පිච්චෙනවා. ඒ අනුවනේ අපි ෆොටෝ එකක් ගන්න එකේ. එතකොට ෆොටෝ එකක් කියන එක තුළ තිබුණේ අර විදිහට බිඳී ගියපු ස්වභාවයක්, පිච්චෙන ස්වභාවයක්. ප්‍රසාදයේ ස්වභාවය තමයි චක්කු ප්‍රසාදයේ ස්වභාවය අර ආලෝකයට පිච්චෙනකම. ආලෝකයට බිඳී යන ස්වභාවය. එතකොට ඇහෙන් සිද්ධ කරගන්නේ හරියටම ෆොටෝ එකක් ගන්නවා වගේ දෙයක්. ඒක ආය එක දිගට වෙන දෙයක් සිද්ධියක් නෙමෙයි. එක ෆොටෝ එකයි එක පාරකට පුළුවන්. එක රීල් එකෙන් ෆොටෝ ගොඩක් ගන්න බෑනේ. එක නෙගටිව් පැත්තේ එකයි පුළුවන්. එතකොට ඒක ආයෙ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම තමයි එක ඇහැට රූප ගොඩක් දකින්න බෑ. එක වර්ණ සටහන් මාත්‍රයයි, එක චිත්‍රයයි ඒකට පුළුවන්. ඊට පස්සේ ස්වභාවය තමයි විඥානපච්චය නාම රූපං කියනකොට නැවත මේ පැත්තෙන් නාම රූප දෙක සකස් කරලා දෙනවා. ඇයි? අපි අර ගත්ත අරමුණ ආරම්භය වටාපත කියලා දැනගෙන තියෙන වටාපත එළියේ තියනවා කියලාත් හිතලා ඉවරයි. හිතනකම නිසා අපිට ආපහු ප්‍රසාදය සකස් කරලා දෙනවා. ප්‍රසාදය සකස් කරන්නට පුළුවන් බව තියෙනවා. ආපහු එළියෙන් රූපෙක් ගෝචර කරගන්න. ආපහු අලුතෙන් නෙගටිව් එකක් දැම්මා. ආයෙත් වර්ණ සටහනට පිච්චෙනවා. ආයෙත් අර විදිහෙම සිද්ධියක් වෙනවා. ආයෙත් අලුතෙන් නෙගටිව් පැටියක් දානවා. දැන් මේක වේගෙන් වෙනවා. මොකද වෙන්නේ එතකොට? එක දිගට වටාපතක් තියෙනවා. ඇත්තට මේක දිගට වටාපත තිබුණාද? නෑ. මේ මොහොතේ වර්ණ සටහන තියෙන තැන අපි හිතින් රැස් කරගත්තා. අපි හිතනවා දැන් දකින්නේ ඊට කලින් තිබ්බ වටාපතක් කියලා. හිතින් මේ ඔක්කොම ගැට ගහලා තමයි අපි දැනගන්නේ. එතකොට අපිට පැයක් තිස්සේ තිබුණු වටාපත ඔබට දකින්න පුළුවන්. නමුත් ඔබ කවදාවත් පැයක් තිස්සේ තිබුණු වටාපත ඔබට කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ. දැන් පේන රූපේ ආරම්භය ඔබ වටාපත කියලා කල්පනා කරලා දැනගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ පැයක් තිස්සේ තිබුණු වටාපත ඔබට දකින්න බෑ. ඒක දකින්න පුළුවන් නම් මෙතෙන්ට අලුතෙන් කෙනෙක් එනකොටම එයාට පේන්න ඕන පැයකට කලින් තියෙන වටාපතක් ගැන. එහෙම පේන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා අපි ඉන්නේ බොරුවක් තුල කියන එක. රූපයේ ස්වභාවය තමයි ඒ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ඒ ස්වභාවය. එතකොට ඒ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයකින් යුක්ත රූපය අපි රැස් කර ගන්නවා නැවත නැවතත්. රැස් කර ගන්නවා කියලා කියන්නේ දැන් ඔබ මාව මීට පෙර දැකලා නැත්නම් ඔබ දැන් දන්නවා පෙර දැනගෙන හිටියත් බණ කියපු හාමුදුරුවෝ කියලා. දැන් ඔබ මාව රැස් කරගත්තා. ඊළඟ දවසේ මම කොහේ හරි දැක්කොත් මම ඉන්නවා දැක්කොත් ඔබට පේනවා බණ කියපු හාමුදුරුවෝ ඉන්නවා කියලා පාරායිනේ. බණ කියපු හාමුදුරුවෝ පාරායින් ඉන්න ඔබට දකින්න පුළුවන්ද? කවදාවත් දකින්න බෑ. ඇයි? එහෙමනම් ওই පාරායින් ඉන්න එක දකින්න ඔක්කොටම හිතෙන්න එපා බණ කියපු හාමුදුරුවෝ ඉන්නවා කියලා. එහෙම හිතෙන්නේ නෑනේ. එතකොට දැන් ඔබ බණ කියපු හාමුදුරුවොත් රැස් කරගත්තා, පාරායින් හිටපු හාමුදුරුවොත් ඊට පස්සේ රැස් කරගත්තා. ඊට පස්සේ ඊළඟ එක ආපහු තව කොහේ හරි ඉන්නවා දැක්කොත් එහෙම එදා බණ කියපු අර පාරායින් හිටපු හාමුදුරුවෝ තාම ඉන්නවා. දැන් මෙන්න මේ රැස් කර ගැනීමේ ක්‍රියාවලිය දිගින් දිගටම නොනවත්වා ක්‍රියාත්මක කරනවා. පින්නතුනි මේකේ දෙපැත්තක් තියෙනවා. මේක තමයි බොහොම සියුම්ම කාරණේ. දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් අපි රූපේ රැස් කරගන්නවා. මේ විදිහට පුද්ගලය සත්පුද්ගල සංඥාව රැස් කරගන්නවා. තව පැත්තකින් අපි ඒක දකින මම ජීවත් වෙනවා. ඒ නිසා ඔබට මෙච්චර වයසක් තියෙනවා මට කියලා කියන්නේ. මෙච්චර කාලයක් මම ජීවත් වෙලා තියෙනවා. එතකොට මම ජීවත් වුණේ කොතනද? මම ජීවත් වුණේ කොතනද? ඔබ ජීවත් වුණ තැන ඔබට පෙන්වන්න බෑ. දැන් මම මේ මොහොතේ ඉන්නවා කියලා ඔබ කාටවත් හිතෙනවනේ. මේ මොහොතේ ෆොටෝ එකක් ගහලා ඔබට හෙට පෙන්නුවොත් බලන්න නැති වෙයිද මම ඉන්නවද කියලා? බලනවා. එතකොට තමන්ව දැක්කොත් මේ ඉන්නේ මම කියලා හිතෙන්නේ නැති වෙයිද? පෙන්වන්න නැති වෙයිද? හිතනවා.
පෙන්නනවා. එතකොට මට කියන්නකෝ ඒ ෆොටෝ එකේ ඉන්න මමද ඇත්ත මම බලන මමද ඇත්ත මම කියලා ඒ වෙලාවේදී ෆොටෝ එකේ ඉන්නේ බොරු මම බලන්නේ ඇත්ත මම. එතකොට අපි මේ ඇත්තටම මම ඉන්නවා කියන වෙලාවේ නෙමෙයිද ওই ෆොටෝ එක ගැහුවේ? ඇත්තටම මම ඉන්නවා කියන වෙලාවෙනේ ওই ෆොටෝ එක ගැහුවේ. එහෙනම් පේනවනේ මම ඉන්නවා කියන මොහොතෙත් ඇත්තටම තිබුණේ අනාත්ම රූප ධර්මයක් මිසක මම නෙමෙයි කියලා. හැබැයි අපිට මම ඉන්න බව රැස් කරලා දෙනවා කොමක් මතද? බාහිර තියෙන රූප ටික මත. ඒ රූප දැනගන්න පුද්ගලයෙක් මේ පැත්තේ ඉන්නවා කියලා. එතකොට අපිව දැඩි කරලා අල්ලන්නේ බාහිර තියෙන දෙයටත් වඩා ආධ්‍යාත්මිකව යෙදෙන කෙලෙසයකින් අපිව අල්ලනවා. ඒ කෙලෙසේ තමයි එළියේ තියෙන දේ නොනවත්වා දැනගනු ලබන පුද්ගලයෙක් කෙනෙක් මෙහි ඉන්නවා කියලා අපිව ග්‍රහණය කරගන්නවා. එතකොට අපිට පුළුවන් දැන් එළියේ තියනවා කියලා අපි කතා කරන්නේ. හැබැයි අපි නොකියා කියන කතාව තමයි මම ඉන්නවා කියලා. ඒකට කියනවා අස්මීති තස්ස අවිගතං හෝති. මේ රූප මේ එළියේ තියෙනකන් වෙමි කියන හැඟීම යාට දුරු වෙන්නේ නැහැ. මම වෙමි කියන හැඟීම යාට තියෙනවමයි. ඇයි රූප විඳිනවා නම් විඳින මම මේ පැත්තේ ඉන්නවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඳිනවා නම් විඳින මම මේ පැත්තේ ඉන්නවා. ඒකේන පුංචි කාලේ ඉඳලා දැන් ආත්මයක් ලෙස වැඩමින් පවතින පුද්ගලයෙක් මේ පැත්තේ ඉන්නවා කියලා ඔබ අල්ලගෙන ඉන්නවා, ග්‍රහණය කරගෙන ඉන්නවා. පින්නතුනි ලොකුම කෙලෙසි තමයි ඒක. අපි හිතන්නේ අපිට අතහැර ගන්න බැරි ගේ දොර ඉඩ කඩන් කියලා. අපි ඒව කොහොම හරි අතහරි. අපිට අතහරින්න බැරි එකම දේ තමයි පින්නතුනි තමන්ව. මොකද අපි ලෝකේ වැඩිපුරම කැමති වෙලා තියෙන්නේ තමන්ට නිසා. වැඩිපුරම ආදරය කරලා තියෙන්නේ තමන්ට නිසා. වැඩිපුරම තණ්හා කරලා තියෙන්නේ තමන්ට නිසා. අපි ලෝකේ ඇත්තටම අපිට හිතේ ගෙවල් වලට කැමති, දරුවන්ට කැමති කියලා නෑ. අපි කැමති තමන්ටමයි. ඇයි පින්නතුනි දරුවට ආදරය කියලා කියනකොට අපිට රූපය දරුවා කියලා පෙන්වුවේ නැත්නම් අපි ආදරය කරලා තියෙන්නේ සංකල්පමය වශයෙන් පෙන්වන දරුවට නෙමෙයිද? එතකොට ඒ සංකල්පයේම නෙමෙයිද තමන් උනිත්? ඒ දරුවා කොට පෙන්නන ඒ සංකල්පයේමනේ තමන් උනේ. කොටින්ම කියනවා නම් එතන තියෙන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ධර්මතා පහක්. එතකොට මේ ධර්මතා පහක්නේ උතන තිබුණේ. එතකොට මට කියන්න තමන් කවුද කියලා. දැන් පේන රූපේ දරුවා. ඒ රූපේ නිසා එන වේදනාව දරුවා නිසා ඇතිවෙන වේදනාව. ඒ රූපේ ඇති සංඥාව දරුවගේ සංඥාව. ඒ රූපේ ගැන හිතනකම දරු සංස්කාරය. ඒ රූපේ ගැන දැනගන්නකම දරුවා කියලා දැනගත්ත විඥානය. දැන් මට කියන්න මම කවුද තමන් කවුද කියලා. තමන් කියන්නේ ඔතන එක ස්කන්ධයක්වත් නැහනේ. හැබැයි ඔය ස්කන්ධ පංචකයේම නෙමෙයිද තමන් වෙලා තියෙන්නේ අපිට. ඔය ස්කන්ධ පංචකයේම තමයි තමන් වෙලා තියෙන්නේ. කොටින්ම කියනවා නම් දරුවා තමන් වෙලා තමන් දරුවා වෙලා. එහෙමනේ. එකම දේ වෙලා තියෙන්නේ. මේක හරියට එකම කාසියේ දෙපැත්තක් වගේ. එක කාසියේ එක පැත්තක් බලලා අපි කියනවා දරුවා කියලා. ඒ කාසියේම අනිත් පැත්ත හැරෙව්වොත් අපිට පෙනේ තමන්ව කියලා. වෙලාවට අපි කාසියේ එකම පැත්තක් බලාගෙන ඉන්න නිසා අපිට පේනවා හඳේ එකම පැත්තක් පේනවා වගේ. අපි හිතනවා හැමදාම ඉන්නේ මේ කැමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. නෑ මේක එකම කාසියේ දෙපැත්තක් වගේ. මේ එකම කාසියේ දෙපැත්තේ අපි එක පැත්තක් හරවලා අපිට පේන පැත්තට මිටියක් අරගෙන හයියෙන් තැළුවොත් මොකද වෙන්නේ? යට පැත්ත නිකන් තැලෙනවනේ. අනිත් පැත්ත නිකන් තැලෙනවා. අන්න ඒ වගේ පින්නතුනේ අපි තණ්හා කරනවා, අපි ආදරය කරනවා, අර මිටියකින් තලනවා වගේ අපි හිතනවා අපි දරුවටයි ආදරය කියලා. ඇත්තටම ආදරය වෙලා තියෙන්නේ කොහෙටද? තමන් කරගත්ත ස්කන්ධ ටිකට. අපි කියනවා මම හරි අකමැති අහවල් කෙනාට අහවල් දෙයට කියලා. අපි ඇත්තටම අකමැති වෙලා තියෙන්නේ මොකටද? තමන් කරගත්ත ස්කන්ධ ටිකට. ඒ නිසා අපි පංච උපාදානස්කන්ධයකට උපාදාන කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධයක් ගැන තණ්හා කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධයක් ගැන තරහ ඇති කරගෙන තියෙන ඇලීම් ගැටීම් දෙක පවත්වලා තියෙනවා. කොටින්ම කියනවා නම් තමන් ගැන ඇලීම් ගැටීම් දෙක පවත්වලා තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ අපි අපායටත් තණ්හා කරනවා කියලා. ආසන්නේ නේද අපායට යන්න? අපායට යන්න අකමැති වෙයි. අපායේ ගින්දරට අකමැති වෙයි. හැබැයි
ඒ අපාය හදලා දෙන තමන් කරගත්ත ස්කන්ධ ටිකට ඒ ස්කන්ධ ටිකට තණ්හා කරනවම ඒක නතර කරන්නේ ඒකනේ තණ්හාව නිසානේ උපදින්නේ. තණ්හා නැමැති වඩුවනේ මේ ගේ හදන්නේ. එහෙනම් අපිට කර්ම නිමිති ගති නිමිති එනකොට අපෝ අපාය කියලා අරිත් පැත්තට හැරෙන්න බෑ. බෑ එහෙම හැරෙන්න බෑ. අපි ඒකට අකමැති වුණත් යනවා. පේන රූපේ නෙමෙයි ලොකුම දේ කරන්නේ. තමන්ගේ පැත්තට කරන තණ්හාව. ඒ නිසා අපිට ඒක නැති වෙන්නේ එතන. අපි පේන රූපවලට අකමැති වෙයි. හැබැයි ඒක ASCII තියෙන තමන්ට කරන තණ්හාව නැති වෙන්නේ නෑ. ඒක උපාදාන කරගන්න කම නැති වෙන්නේ නෑ. ඒ නිසා හැම වෙලාවකදීම පංච උපාදානස්කන්ධයට උපාදාන කරනවාමයි. ඒකේ ප්‍රතිවිපාකයේ තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දනි. తත්‍ර తත්‍රාභිනන්දනි. ඒ තන සතුටු කරනවා. ඒ තන සතුටු කරනවා. සංඥාව කොහොමද වෙනස් කරලා දෙන්නේ? ඒ විදිහට සතුටු කරනවා. අද අපි කියයි අපෝ අසුචි අල්ලන්න බෑ කියලා. හැබැයි හෙට ඒ ටිකම හොඳයි කියලා පෙන්නපු ගමන් අසුචි කන්න පුළුවන් මනසක් හදලා දෙනවා. ඒක තමයි ඇත්ත ස්වභාවය. වෙනස් කරන්න ඕන උනේ සංඥාව. ඒ ටික වෙනස් කරනකොට රූපයත් ඒකට ගැලපෙන විදිහට වෙනස් කරලා තියෙයි. එතකොට ජීවමාන පෙරේතෙක් කරන්න පුළුවන් කෙනෙක්ව. දැඩි හිතක් ඇති වුණොත් අකුසල් හිතක් ජීවමාන පෙරේතෙක් වෙන්න පුළුවන්. මිලක්කතිස්ස කතාවේදී තියෙන්නේ. එයාගේ කුසලය මොනතරම් බලවත් අකුසලයක් වුණාද කියනවා නම් අකුසලය එයාට අර මුවෙක් මරාගෙන කාපු අකුසලය පැටව ලැබෙන්න හිටපු මුවදෙනක් ඒ අකුසලයේ මොනතරම් බලවත් ලෙස ඔහුගේ හිතේ යෙදුනද කියනවා නම් ඔහුට ප්‍රවෘත්තියෙහි ඒක විපාක පිණිස ආවා. එතකොට ඔහුගේ ආයතන ටික මේ මොහොතේ වෙනස් වුණා. වතුර පේන්නේ එක තැනකවත්. කලය අරගෙන බලන වතුර නැහැ එක කලයකවත්. පැන් පිරිච්චි භාජන වතුර පිරිච්චි භාජන. ඒක විපාකය ඔහු කරා ඒ වෙලාවෙම ආවා. දැන් එතකොට අවශ්‍ය උනේ මොකද්ද? වෙන මොකක්වත් නෙමෙයි වෙනස් උනේ. එයාගේ හිත වෙනස් වුණා. හිත වෙනස් කරනකොට රූප ටික ඔක්කොම වෙනස් කරලා තියෙනවා. මොකද ඔය පේන රූපේ ඇත්ත නෙමෙයිනේ. ඔය රූපේ සම්පූර්ණ බොරුවක්. පෙන පිඬ කියන්නේ ඒකනේ. පෙන පිඬක් බොරුවක්නේ. ඒක සම්පූර්ණ බොරුවක්. ඒකට හැඩයක් මේ විදිහයි කියන්න බෑ. ඒක සම්පූර්ණ බොරුව මත තියෙන දෙයක්. ඔබ වටාපත මේ විදිහට රවුම් කියලාද කිව්වට ඔක සම්පූර්ණ බොරුවක්. ඇයි ඔබ කතා කරන්නේ ඔබට සාධාරණව විතරයි. ඔබ මේකේ වර්ණය ගැන කතා කරයි ඒක සාධාරණ ඔබට විතරයි. ඒක අනිත් අයට සාධාරණ නෑ. මේක දෙවියෙක් මීමැස්සෙක් බල්ලෙක් වගේ සතෙක් සහ අපි දකින අතර පරතරයක් තියෙනවා. එතකොට වෙනස් වෙලා තියෙන මොකද්ද? රූපෙද නැතිනම් කෙනකෙනාගේ ප්‍රසාද මට්ටමද? ප්‍රසාද මට්ටම. ඒ නිසා අපි මෙතන මල හරි ලස්සනයි කියනකොට මීමැස්ස දැකලා තියෙන අපිට පේන ওই ලස්සන මල නෙමෙයි වෙන එකක් දැකලා තියෙන්නේ. අපිට පේන එකද හරි මීමැස්සට පේන එකද? ওই දෙකම බොරු. ඒ නිසා දෙවියට උතන වෙනම එකක් පේනවා. එයාට උතන මොකුත් පේන්නේ නැහැ. එයාට ගෝචර වෙන්නේ නැහනේ. එහෙනම් දැන් රූපේ ඇත්තම ස්වභාවය මොකද්ද? ඒක ගෝචර කරගන්න අපිට ප්‍රසාදේ යම් මට්ටමකද අපි ඒ මට්ටමින් ඇත්ත කියලා හිතනවා. හැබැයි අපි දන්නේ ඕක සම්පූර්ණ පෙන පිටක් හරයක් නැති දෙයක් කියලා. ඒක තමයි රූපයේ තියෙන යථා ස්වභාවය. පින්නතුනේ අපි ඔන්න ඔය ස්වභාවය අවබෝධ කරගත්තොත් අපි කවදාවත් රූපෙට වටිනකමක් දෙන්න යන්නේ නැහැ. ඔය ස්වභාවය තේරුම් ගත්තොත් අපි රූපෙට වටිනකමක් දෙන්න යන්නේ නැහැ. එදාට අපිට මැණික් ගලෙත් ෆොටෝ එකෙත් වටිනකම දෙකම එක සමානයි. ඒ කියන්නේ කිසිම වටිනකමක් නැති හටගෙන නිරුද්ධ වෙන වර්ණ සටහන් මාත්‍රයක් විදිහට පෙනිලා තියෙයි. මේක කිව්වහම බය වෙන්න එපා. ගොඩක් වෙලාවට ආපහු පොඩ්ඩක් අස්වසන අනිත් පැත්තට. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදය උපය සූත්‍රය වගේ මට මතක. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අශෘතවත් පෘථග්ජනයා. දැන් නොචස්ස අතීතය ගැන කතා කරනවා නම් අතීතේ මේ විදිහට දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම නෝචමේසියා අතීතේ මේ විදිහට රැස් කර ගැනීම තිබ්බේ නැත්තම් න භවිස්සති න මේ භවිස්සති අනාගතයට මෙහෙම දෙයක් නැහැ. මෙහෙම රැස් කර ගැනීමක් වෙන්නේ නැහැ කියන මේ දර්ශනය කතා කරනකොට අශෘතවත් පෘථග්ජනයා සන්ත්‍රාසයටපත් වෙනවා, බයටපත් වෙනවා කියනවා. ඇයි මේ ඔක්කොම නැහැ බොරුවක් කියපු ගමන් බය වෙනවනේ නේද? එතකොට පොඩ්ඩක් අස්වසන අනිත් පැත්තට නෑ මේකෙන් කියන්නේ
දරුවා කියලා දැක්කහම මතක් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි දරුවව මතක් වෙනවා කිව්වහම යන්තම් ඇති කියලා හිතනවානේ. එතකොට ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මේකෙන් කියන්නේ මේ දේවල් එකක්වත්ම නැහැ මේ ඔක්කොම මනසේ කියන කාරණයක් නෙමෙයි මේකෙන් මේ කතා කරන්න යන්නේ. මේ ඔක්කොම එළියේ නැහැ කියනව නෙමෙයි මේ. පේන තැන තියෙන යථාර්ථය ගැන කතා කරන්නේ. ඒකෙන් මනස සකස් කර ගැනීමක් නෙමෙයි කතා කරන්නේ. අපි මනසෙන් දැනගන්න එක ආසන්නතම සිද්ධිය වෙන්න පුළුවන්. හැබැයි බාහිර සතර මහා ධාතුව නැත්තම් මනසේ මේ විදිහේ දෙයක් සකස් කරන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. එහෙනම් පෙන්වන්න වෙනවා මෙන්න මේ විදිහට ආපු දෙයක අවසාන ප්‍රතිඵලය තමයි දරුවා කියලා පෙන්නලා තියෙනකම කියලා. එතකොට යථාර්ථයේ දැකින කෙනාට පේනවා රූපේ නැති වුණකමත් දරුවා කියලා දැනගත්ත කමත් කියනකොට කියනවා දිත්තේ දිත්තමත්තන් සහ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා දෙපැත්තක් එයාට පේනවා. පේනකොට වෙන්නේ එයා දරුවා කියලා දැනගන්න නැතිකම නෙමෙයි දරුවා කියලා දැනගන්නවා. හැබැයි දැනගන්න දේ හැටියට එයා දන්නවා. දැක්ක දේ එතනින් ඉවරයි කියලාත් එයා දන්නවා. එතකොට මේ දෙක එකට එකතු කරලා ගැට ගන්න මෝඩකම විතරයි නැති වෙලා තියෙන්නේ. ඒ නිසායි අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධය ගැන කතා කරන්නේ. උදේවැය නොදන්න කමේ යම් අවිද්‍යාවක් තිබුණා නම් අවිද්‍යාව නැති වෙන්නේ. අවිද්‍යාව නැති වෙනකොට විද්‍යාව උපදිනවා. මොකද්ද? හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. අන්න ඒ කෙනාට සියල්ල නිරුද්ධ වෙලා තියෙනවා. සියල්ල නිරුද්ධයි කියලා කියන්නේ පහණෙනි යමක් තොපගේ නෙමෙයි නම් ඒ සියල්ල පහ කරව කියනවා. නතුම්හාක සූත්‍රය වගේ. එතකොට මොනවද තොපගේ නොවෙන්නේ? ඇස තොපගේ නෙමෙයි, රූපේ තොපගේ නෙමෙයි, කන තොපගේ නෙමෙයි, ශබ්දේ තොපගේ නෙමෙයි. ආයතන ටිකම කතා කරනවා. එතකොට දැන් දුරු කරන්න තියෙන මොකද්ද? ඇහැ, රූප, කන, ශබ්ද මේ ඔක්කොම දුරු කරන්න ඕනේ. දුරු කරන්න කියන්නේ මේවා අයින් කරලා දාලා දුරු කරන කතාවක් නෙමෙයි. මේ දේවල් නැවත නැවත උපාදාන කරගෙන අපි ඇති කරගන්න කම දුරු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක Nirodhe නුවණක් හැටියට එයා සාක්ෂාත් කරලා තියෙනවා. ඇහැ නිරුද්ධයි, රූපේ නිරුද්ධයි කියලා එයා දකිනවා. ඒ අරබය දැනගත්ත දේ නිරුද්ධ බවත් එයා දන්නවා. එතකොට එයා කලින් ඉඳලා දන්න දේ ගැන හිතන්නේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ දකිනවා, මේ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දකිනවා. එතකොට මෙන්න මේ යථාර්ථයේ දකින කෙනා අතීතයේ තුල වටිනකන් දීලා පැවෙන්න, ශෝක වෙන්න යන්නෙත් නැහැ, සතුටු වෙන්න යන්නෙත් නැහැ. අනාගතයට ප්‍රනිදි වශයෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. යදතීතම් පහීනන්තං අපත්තංච අනාගතං යමක් අතීත නම් ඒක ප්‍රහීනයි, අනාගතය කියන එක තාම ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නංච යේ ධම්මේ තත්ත විපස්සති. යම් කිසි පච්චුප්පන්න ධර්මයක් තියෙනවා නම් හේතු නිසා සකස් වුණ වර්තමානයේ යම් ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ තැන එයා නුවණින් දකිනවා. නුවණින් දකිනකොට ලෝකේ ශෝක කරන්න තියෙනවා නම් කාරණා ටිකක් එයාට ශෝක කරන්න කාරණා ටිකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මම ආවේ බීජ සූත්‍රය විස්තර කරන්න. බීජ සූත්‍රයට අනුව නෙමෙයි මම විස්තර කළේ. මොකද ඒක ටිකක් ගැඹුරට තව ටිකක් විග්‍රහ කරන්න වෙනවා. තව කාරණා ටිකකුත් එක්කයි. ඒ නිසා ටිකක් සරලව කාරණා ටිකක් අනිත් පැත්තට ඇවිල්ලා මේ කතා කළේ. අපිට අවශ්‍ය වෙන්නේ විඥාන ධිතියක් නොපවත්වන්නට. ඒ කියන්නේ විඥානයේ සඳහා නවාතනක් සපයන්නේ නැති වෙන්න ඕනේ. විඥාණයට නවාතනක් සැපයුවොත් ඒ ඇසුරු කරගෙන විඥානයේ විපුල බවට විරූල්හියටපත් වෙනවාමයි. ඒක නතර වෙන්නේ නැහැ. යම් කිසි මට්ටමකටද රූපයට බැසගන්නේ ඒ බඳු රූප විඳින්න පුළුවන් මට්ටමකට ප්‍රතිසන්දි වශයෙන් යනවාමයි. ඒක හේතු ටික අනුව තීරණය කරනවා අපි යන්නේ කොහෙටද කියන එක. කුසල හේතු ටිකක් යෙදিলা තිබුණොත් එතන කර්මාභිසංස්කාරයේ තුල අපිව අරගෙන ගිහිල්ලා තියෙයි යහපත් තැනකට. අකුසල ටිකක් යෙදিলা තිබුණොත් කර්මාභිසංස්කාරයේ තුල අපිව අරගෙන ගිහිල්ලා තියෙයි දුක් සහගත තැනකට. එතකොට දෙතනම තියෙන එකම ධර්මයක්. ඒ තමයි පේන දෙයට හිතනකම කියලා. එතන යථාර්ථයේ තේරුම් නොගැනීම. Tamanට තණ්හා කිරීම, ස්කන්ධ ටිකට තණ්හා කිරීම කියන එක ඔය හැම තැනකටම පොදු ධර්මයක්. එතකොට අපිට පේනවා කුසලය කිව්වත් අකුසලය කිව්වත් ඔය සියලුම තැන තියෙන පොදු ධර්මතාවය තමයි තමන්ගේ ලක්ෂණ ටිකට තණ්හා කරනකම කියන එක. ඒ කියන්නේ තමන්ගේ තියෙන ලක්ෂණ ටිකට තණ්හා කරනකම කියලා කියන්නේ ස්කන්ධ ටිකට කරන තණ්හාව. වැරදිවට වටහා ගන්න එපා. මේකෙන් කිව්වේ පින් කරන්න එපා කියලා එහෙම නෙමෙයි. මොකද සමහර විට කෙනෙක් ගන්නෙම අනිත් පැත්තට. මේකත් පිනත් එහෙනම් අපිට සසරේ අරගෙන යනවා කියලා. අපිට බෑ පින් නොකර ඉන්න බෑ.
පව් නොකර ඉන්න පුළුවන් ඒක පිනක්. හැබැයි පවුත් නොකර පිනුත් නොකර ඉන්නවා කියන එක කරන්න පුළුවන්ද? ප්‍රතිපදාව හැටියට කරන්න බෑ. කවදා හරි එයි පුඤ්ඤ පාප පහිනස්ස පින්පව් දුරු වෙන මට්ටමක් එයි. ඒක ඵලයට අයිති දේ මිසක මාර්ගයට අයිති නෑ ඒක. මාර්ගයේ විදිහට ඒක වඩන්න බෑ. පින්පව් දෙකම දුරු වුණ තැන මොකද්ද? විඥාන ටිතියක් නැති වුණ තැන. විඥානයේ පිහිටන්න තැනක් නැත්තම් ඔබට වටාපතක් හම්බෙන්නේ නැත්තම් කොහොමද වටාපත අරන් ගිහිල්ලා පූජා කරන්නේ? ඔබට වටාපතක් පූජා කරන්න බෑනේ වටාපත හම්බෙන්නේ නැත්තම් පූජා කරන්න කෙනෙකුත් නැත්තම් ඔබට ඒක කරන්න බෑ. එතකොට නැති වෙලා තියෙන්නේ මොකද්ද? බිම. කර්ම රැස් කරන්න අවශ්‍ය විඥානයේ පිහිටන්න අවශ්‍ය බිම නැති වෙලා ඔබට. ඒ වගේම තරහක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඇයි නැත්තේ? බිම නැහැ තරහක් ඇති කරගන්න අවශ්‍ය. එතකොට ඒක ඵලයේ ලක්ෂණය මිසක මාර්ගයේ ලක්ෂණය නෙමෙයි. මාර්ගයේ ලක්ෂණේ ඵලයේ දකින්න බෑ. ලන්ඩන් නගරයේ ඇති ඔබට යන්නට තැනක් ගැන කතා කරලා නගරයේ ස්වභාවය ගැන කතා කළොත් ඒ නගරයේ ස්වභාවය ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ මෙතන ඉඳලා යන පාරේ තියෙයි කියලා ඒක සාධාරණ සහේතුක නෑනේ. ඒක ඔබට දකින්න පුළුවන් නගරෙට ගියාට පස්සේ. ඒක මාර්ගයේදී දකින්න බෑ. අන්න ඒ වගේම තමයි පුඤ්ඤ පාප පහිනස්ස කිව්වේ පින්පව් දෙකම දුරු කරගත්ත කෙනාට කියලා කිව්වේ. ඵලයටපත් උන කෙනාට. ඒක මාර්ගයේ දකින්න බෑ. ඒ නිසා ඒ වගේ තැන් වැරදිවට වටහා ගන්න එපා. මෙන්න මේ විදිහට අපිට තියෙනවා මහ විශාල ධර්ම ප්‍රදේශයක් තේරුම් ගන්නට. ඉතින් ආධුනිකය ටිකක් පිරිසක් ඉන්නවා මං හිතන විදිහට මේ කියන කාරණාව තුළ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ 100% හැමෝටම මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. වෙනද දැන නොගත්තට දැනගෙන හිටියට වඩා එක කරුණක් හරි තේරුම් ගත්තා නම් යම් දෙයක් ඒක ප්‍රයෝජනවත්. ඒ වගේම මම කියන්නේ අඩුම තරමේ මොකක්වත්ම තේරුනේ නැහැ කියලා හිතනවා නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ මොකක්වත්ම තේරුන්නේ නැත්තම් මෙච්චර ධර්මයක් ලැබුණු මේ වගේ ශාසනයක් ලැබුණු අද දවසේදී තේරුණ කෙනාට වැඩි අප්‍රමාදී වෙන්න ඕනේ නේද නොතේරුණ කෙනා. එහෙනම් ඒ කෙනා තවත් අප්‍රමාදී වෙන්න උත්සාහයක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා 100% නොතේරෙන්න පුළුවන්. හැබැයි අතහැර ගන්න එපා, මග හැර ගන්න එපා. මේක තේරුම් ගත යුතුම වෙනවා. පින්නතුනි මේක තවදුරටත් සරල උදාහරණ නැතුව කෙනෙකුට මේ කාරණාවම කියන්න පුළුවන් වෙයි. හැබැයි මේ කාරණාව අවබෝධ නොකර නිවන් දකින්න කියන එක නම් වෙන්නේ නැහැ. ඒ නිසා සරල ක්‍රම හොයන්නත් එපා. සරල ක්‍රම හොයන්නත් එපා කියලා කිව්වේ සරල ක්‍රම හොයන්න ගිහිල්ලා ගොඩ දෙනෙක් මග වරද්ද ගන්න නිසා. ධර්මයක් තේරුම් ගන්නකොට අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ පැති ගොඩාක් තියෙනවා. එහෙම නැති වුණොත් අපි ඉන්නවට වඩා වැඩි හානිදායක තත්යකටපත් වෙනවා. අපිවත් දන්නේ නැහැ. ධර්ම සංඥාවෙන් අධර්මයේ දරාගෙන ඉඳීම අධර්මයක් කියලා හිතාගෙන ඉන්න දෙයටත් වඩා භයානක වෙන්න පුළුවන්. මොකද එතන මෝහය තවත් බලවත්නේ. ඒ නිසා පොඩ්ඩක් ධර්මයේ හොයනකොටත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. මොකද අද සමාජයේ ඕනතරම් ධර්ම වේශයෙන් පේන අධර්මය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි කතා කළොත් එහෙම දැන් අනිත්‍ය ගැනනේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ. එක මාතෘකාවක්වත් සම්පූර්ණ නම් කළේ නැහැ මේ කාරණා ටික කතා කළාට. අනිත්‍ය ගැන සංඥා චිත්ත දික්ටි වශයෙන් දුරු කරගන්න හැටි ගැන කතා කළේ නැහැ. එතකොට අනිත්‍ය ගැන වුණත් අපි කතා කරනකොට අද ප්‍රශ්නයක් තියෙනවානේ මේක අනිත්‍යද අනිච්චද කියලා. අනාත්මද අනත්තද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ අද. ඇයි මේ ධර්මයේ පිළිබඳව ආත්පස නොදන්නකම සහ සරල ක්‍රම නිවන් දකින්නට හොයන්නට යෑම. අනිත්‍ය කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න ගියොත් පොඩි ගැටලුවක් තියෙනවා. ඒ නිසා අනිච්ච තේරුම් ගත්තාම අනිච්ච නෙමෙයි හරිනම් අනිච්ච මහ ප්‍රාණ ඡයන් එන්නේ. ඒගොල්ලෝ කියන විදිහට. එතකොට ඒක තේරුම් ගත්තාම පහසුයි. ඇයි අනිච්ච කියන්නේ කැමැතිසේ නැති බව. අනිත්‍ය කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙන බව. උපාද වයත්තේන අනිච්චං කියලා කියන්නේ. හටගෙන නිරුද්ධ වෙන බවයි. අරක කියන්නේ කැමැතිසේ නොපවතින බවෙන්. එතකොට ප්‍රශ්නේ ටිකක් ලේසිනේ මෙච්චර කාලයක් බුදුදහම විකෘති වෙලා තිබිලා දැන් ප්‍රකෘති වෙනවයි කියලා කිව්වහම අපේ බොහෝ දෙනෙක් හිතනවා ඒක ඇත්ත කියලා. ඇයි මෙච්චර කාලයක් ආර්යෝ හිටියේ නැහැ. දැන් ආර්යෝ ඉන්නවා කියලා හිතනකොට කියනකොට අපේ ඇත්තෝ හිතනවා ඇත්ත එහෙනම් දහමට වැරදිලා තියෙන්නේ නැති කියලා. මම ඔකට කියන්නේ
මෙච්චර කල් ආර්යෝ හිටියේ නැහැ කියලා කියන්න අපි මාර්ගඵල මැන ගියේ නැහනේ නේද කාගේවත්. අපි එහෙම ගියේ නැහැ. හැබැයි මෙච්චර කාලයක් කවුරුත් මාර්ගඵල මාකට් කළේ නැහැ. මම මේ தත්ත්වයටපත් වෙලා ඉන්නේ මේ தත්ත්වයටපත් වෙලා ඉන්නේ අපි ආර්යයයි කියා ගන්න එක මාකට් කළේ නැහැ කවුරුත්. ඒ නිසා මෙච්චර කාලයක් ඒ ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ಗುಣධම් ඇති කරගත්ත ඇත්ත ಗುಣධම් ඇති කරගත්ත රාමුව තුලම හිටියා. ඒ නිසා අද උනේ ಗುಣධම් නැති ඇත්තන් විසින් ඒ දේ ප්‍රකාශයටපත් කරන්නට ගියා. එතකොට අපේ සමාජයේ හිතුවා මෙච්චර කාලයක් නොතිබුණු දේ දැන් තමයි මේ පහළ වෙලා තියෙන්නේ, ධර්මයේ වැහිලා දැන් තමයි නිවැරදි ධර්මය ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අනිත්‍යයි කියන එක නෑ, අනිච්ච කියන එක අනිච්ච වෙන්නට ඕනේ කියලා සමාජ බොහෝ දෙනෙක් කල්පනා කරන්නට පටන් ගත්තා. පින්නතුනේ ඇත්තටම අපි ওই කාරණාව විමසලා බැලුවොත් එහෙම මොකද්ද ඔය කියන්නේ කියලා ධර්මයට සාපේක්ෂව අපිට බැලුවොත් මොනතරම් විපරීත දෘෂ්ටියක්ද කියන එක වැටහෙයි. අනිත්‍ය කියන සන්දර්භයේ බුදුරජාණන් වහන්සේ අනිච්ච කියන වචනේ භාවිත කළේ මහා ගැඹුරු අර්ථයක් පැහැදිලි කරලා දෙන්නේ. ඒක මේ සරල ලෙස අපිට අර්ථ දක්වන්න පුළුවන් කාරණයක් නෙමෙයි ඒක. එතකොට ඒ ගැඹුරු කාරණේ ඊටමත් සරල ලෙස අපි තේරුම් අරන් හිටිය වෙන්න පුළුවන්. ඒක අපේ වැරද්දනේ. තියෙන දේ මේ මේසෙ තියෙනවා, මේක පරණ වෙලා කැඩිලා යනවා කියලා අපි අනිත්‍යයි නේ කියලා හිතාගෙන හිටියා. ඒක අපේ වරද. හැබැයි ඔතනින් විතරක් නෙමෙයි අනිත්‍ය කියන එක දේශනා කළේ. ඒක මහා ගැඹුරින් දේශනා කළා. ඒ නිසා අර සරල තැනින් හිතන් හිටපු ලෝකයෙන් අහනවා, ලෝකයාගෙන් මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ යද නිච්ඡන්තං දුක්ඛං කියනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියනවා. එතකොට ඔබෙන් අහනවා ඔබට හොඳ ඔළුවේ කැක්කුමක් තියෙනවා, ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙනවා, සැපද දුකද කියලා. මොකද වෙන්නේ? ඔළුවේ කැක්කුම අනිත්‍ය වුණොත් සැපයි කියලා හිතනවා අපි. හොඳ පිළිකාවක් තියෙනවා, පිළිකාව අනිත්‍ය වෙනවා, සැපද දුකද? සැපයි කියලා අපි හිතනවා. එතකොට දැන් කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යද නිච්ඡන්තං දුක්ඛං කියලානේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. දැන් එහෙනම් සැප අනිත්‍යත් ලෝකෙ තිබිලානේ. සමහර අනිත්‍ය සැපයිනේ කියලා කියනවා. එහෙනම් ඕක අනිත්‍ය කියලා නෙමෙයි කියලා තියෙන්නේ අනිච්ච කියලා. කියන්නේ කැමැතිසේ නැති බව තමයි දුක කියලා. දැන් ලෝකේ කාටත් හරිනේ ඕක. ඕක තේරුම් ගත්තා නම් හරි. කැමැතිසේ නැති බව නිසා දුක එනවා කියලා තේරුම් ගත්තා නම් ආස්වාදයේ කියන එකේ ආදීනවේ තේරුම් ගත්තා නම් හරි කියලා දැන් කිව්වහම ඔන්න හිතනවා දැන් හරි එහෙනම් කාටත් දැන් තේරෙනවනේ ඕක. හිතුවොත් ඒ ගැන ටිකක් නිබ්බිදාව පැත්තට බැලුවොත් කෙනෙකුට මේ කරන කිසිම දෙයක හරයක් නැති බව තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක මේ ශාසනයේ අනිත්‍ය තේරුම් ගැනීම කියන්නේ නැහැ. ඇයි අනිත්‍ය තේරුම් ගැනීම කියලා කියන්නේ නැත්තේ? ඕක බාහිර ශාසනයේ කෙනෙකුත් දකිනවා. ඒ නිසා තමයි එදා කෝරක් කත්තිකල ගියේ සියලුම දේවල් අතහැරලා දාලා කුක්කුර වෘත සමාදන් වුණේ. ගෝ වෘත සමාදන් වුණේ, අජ වෘත සමාදන් වුණේ. හිතනවාද නිකන් ලෝකේ සැපයි කියලා පෙනිද්දිත් කන්න බොන්න නැතුව ඒ අය ගිහිල්ලා මේ ඇඳුන් නැතුව හිටිය කියලා. නෑ. සරණ ගිහිල්ලා හිටියේ කවුද? උපාලි ගෘහපති වගේ අය බලන්න මොනතරම් ධන කුවේරයෝ ගිහිල්ලා හිටියද කියලා. එතකොට ඒ අය ගිහිල්ලා මහා ලොකු දෙයක් හෙව්වනේ ඒකේ. ඒ හෙව්වේ මොනවද ඒගොල්ලෝ? ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ආස්වාදය කියන එක සහ ආදීනවේ දැනගෙන හිටියා. හැබැයි නිස්සරණේ වරද්දගත්තා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ දේවල් නැති වෙනවා කියන එක දැනගෙන හිටියා. ඒගොල්ලෝ දැනගත්තේ නෑ නිස්සරණේ සාක්ෂාත් කරන්නට අවශ්‍ය අනිත්‍ය කොහොමද දකින්නේ කියලා. ඒ නිසා යද නිච්ඡන්තං දුක්ඛං කිව්වේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වේ අපිට යමක් නැති වෙලා යනකොට කායික මානසික දුකක් ඇති වෙනවා කියන එක කියන්න නෙමෙයි. එතන දුකයි කියන එක වෙනම විග්‍රහ වෙනවා. අපි දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියලා වෙනම පැහැදිලි කරගන්න ඕනේ. එතනදී දුකයි කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණ ටිකක් නිසා ඒක කයට හෝ මනසට දැනෙන එකක් නෙමෙයි, නුවණින් අවබෝධ කරන්න ඕන දෙයක්. අපි කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය අපි නුවණින් දැනගන්නට ඕන කියලානේ කියන්නේ. අභිඤ්ඤේයයි කියලානේ කියන්නේ. අපි නුවණින් සාක්ෂාත් කළ යුතු දෙයක් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට අපි නුවණින් දුක්ඛ සත්‍ය දැක්ක යුතු දෙයක් නම් අපිට ඒක වේදනාවකින් දැනෙන්න ඕන දෙයක් නෙමෙයිනේ. ඔළුවේ කැක්කුම කියන එක කයට දැනෙන දුකක්. එතකොට කයට දැනෙන දුක කියන එකේ නැති බව මනසට දැනෙන සතුටක් තියෙනවා. අපිට ඔළුවේ කැක්කුම හොඳ වුණා කියලා කයට දැනෙන්නේ නැහැ. ඒක මනසටනේ දැනෙන්නේ නේ. ඔළුවේ කැක්කුම හොඳ වුණා කියලා ඒක සැපයි නම් දැන් කාටත් ඔළුවේ කැක්කුම නැති සැප තියෙන්නේ නැහැ.
එහෙම නැහැනේ. ඒ කියන්නේ ඒක මනසින් දැනෙන එකට කියනවා සෝමනස්ස කියලා. එතකොට දැන් ඒ සෝමනස්සේ කියන එක තුල අරක අනිත්‍ය වුණ නිසා මේක ලැබුණා කියන එක නෙමෙයි කතා කරන්නේ. ඒ අනිත්‍ය නෙමෙයි කතා කරන්නේ. මෙතන කතා කරන අනිත්‍ය තමයි කයත් පොට්ටබ්බයත් නිසා හටගත්ත ධර්මය. කයත් පොට්ටබ්බයත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොට නැති වෙලා යනවා. එතකොට මේ තුල කතා කරලා තියෙන්නේ කයත් පොට්ටබ්බයත් අතර තියෙන ප්‍රශ්නයක්නේ. කයත් පොට්ටබ්බයත් හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙනවා නම් ඔබට මීට පැයකට කලින් තිබුණ ඔළුව එකක්ම තව තියෙන්න පුළුවන්ද? දැන් හටගෙන නිරුද්ධ වෙන කයත් ස්පර්ශයත් ඊළඟ තප්පරේ තියෙන්න පුළුවන්ද? ඒක බෑ. අතීතේ තිබුණේ නැත්තම් වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒක අනාගතයට යන්නේ නැත්තම් ඔබ ඔළුව එකක්ම කියලා විඳලා තියෙන්නේ මොකද්ද? අනිත්‍ය සාක්ෂාත් කරන කෙනාට විඳින්න ඔළුව එකක්මකුත් නැති වෙලා තියෙයි, විඳින්න පුද්ගලයෙකුත් නැති වෙලා තියෙයි. අනිත්‍ය සාක්ෂාත් කරන කෙනාට. හැබැයි ඕක අනිච්ච කරන්න ගියාට පස්සේ කැමැතිසේ නොපවතින බව දැනගන්න කෙනත් මේ පැත්තේ ඉඳලා තියෙයි. කැමැතිසේ නොපවතින දේත් බාහිර හම්බෙලා තියෙයි. එහෙනම් බීජ සූත්‍රයට ආශ්‍රයෙන්ම බහාලල බලන්න විඥාන ඨිතියක් වෙලා නැද්ද කියලා. විඥාණයට ඇසුරු කරන්න පුළුවන්, විඥාණයට බැස ගන්න පුළුවන් තැනක් බාහිර හම්බෙලා නැද්ද කියලා. ඒක ඨිතියක් වෙලා. එහෙනම් ඒක එයා සසරෙන් මිදෙන්න පුළුවන් මට්ටමට ලොකු ඥාන දර්ශනයක් ඒ තුල ගොඩනගලා නැහැ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය කියන දේ මොනතරම් ගැඹුරට දේශනා කරපු දෙයක්ද? ඒ ගැඹුරු ධර්මය අපි සරල කොට ගන්නවා. ලෝකේ කැමැතිසේ නොවන බව දැනගත්තාම ඒකේ නා සෝවාන් වෙනවා හෝ සකුදාගාම වෙනවා හෝ කියලා අපි හිතනවනම් අපි මේ ධර්මයට කළා තියෙන විනාශය මොනතරම්ද? අර ශුන්්‍යත ප්‍රතිසංයුක්ත ගැඹුරු ධර්මය එහෙම්මම නැති කරලා අපි බොහොම සරල තැනකින් ධර්මයේ තීරණය කරලා තියෙනවා. පිනතුනේ ඒක අපි කරන මහා විනාශයක් වෙනවා කෙනෙක් විසින් කරනවා නම්. ඒ නිසා අපි අද පරිස්සම් වෙන්න එපයි ධර්මයේ තේරුම් ගන්නකොට. ඒ නිසා අපි හැම වෙලාවකදීම ගොඩාක් පරිස්සමෙන් ධර්ම තේරුම් ගන්නට ඕනේ. ඉදමේව සත්‍යම් මෝග මඤ්ඤං කියනවා නම් මේකමයි හරි අනිත්‍ය ඔක්කොම බොරුයි කියන්න හදනවා නම් මෙච්චර කාලයක් අපි වඩපු දේ මෙච්චර කාලයක් මේ තිබුණ ධර්මයේ ත්‍රිපිටකයේ මොය ඔක්කොටම වැරදිලා අලුතෙන් තමයි මේ මතු කරගත්තේ කියලා කෙනෙක් දහම පෙන්වන්න හදනවා නම් දෙපාරක් හිතන්න පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ දේ ත්‍රිපිටකයට ගලපලා බලන්න. ඒ වලට සමහර විට ඕගොල්ලන්ට උත්තර සපේනවා අර කාලාම සූත්‍රය වගේ ඒවා අරගෙන මා පිටක සම්පදාය කියලා පිටකේ කිව්වත් පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මා පිටක සම්පදාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ත්‍රිපිටකයේ තිබ්බත් පිළිගන්න එපා කියලා නෙමෙයි. ඒ වෙනකොට ත්‍රිපිටකය කියලා වෙන් කරලා සංග්‍රහ කරලා තිබෙත් නැහනේ. ඒක සංග්‍රහ කළේ පළවෙනි සංගායනාවෙන් පස්සේ. එහෙනම් මා පිටක සම්පදාය කියලා කිව්වේ මේ පිටක කියන වචනය හැදෙන්නේ පෙළ කියන එකත් එක්ක පරම්පරාවෙන් පරම්පරාවට ආවා කියලා පිළිගන්න එපා කියලා කිව්වේ. ඒකෙන් කියන්නේ නැහැ ත්‍රිපිටකයේ තිබුණා පිළිගන්න එපා කියලා. ඒ නිසා ත්‍රිපිටකයේ පිළිබඳව ශ්‍රද්ධාව තියන්න. ත්‍රිපිටකයේ ඉක්මවා යන්න හිතන්න එපා. ඒ ත්‍රිපිටක අටුවා ටිකට අනුව තමන්ගේ ධර්මය වඩන්න පුරුදු වෙන්න. ඒ නිසා කෙනෙක් කියනවා නම් ඔය ටික ඉවත් කරලා ප්‍රතිපදාව කියනවා කියලා එහෙනම් සම්මා සම්බුද්ධ වෙන්න බෑ. ඒ නිසා ඒ පැත්තට ඒ වගේ තැන් වලින් බොහෝම ප්‍රවේශම් වෙන්න. මොකද අද සමාජයේ බොහෝ මිත්‍යා මතවාද ව්‍යාප්ත වෙන තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා. නිවැරදිව අපි මේ දේ තේරුම් නොගත්තොත් ඒ තේරුම් නොගැනීම මත අපි මහා ව්‍යසනයකටපත් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. මොකද ධර්මය හරියට ගත්තා වගේම තමයි වැරදිවට ගත්තොත් අපි කරගන්න මහා විනාශය. ඒ නිසා ධර්මයක් විනිශ්චය කර ගැනීමේදී තේරුම් ගැනීමේදී කවුරුත් ඊටමත් ප්‍රවේශම් වෙන්න. ඒ නිසා ඒකත් බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් හැම දිනාටම සිහිපත් කරනවා. එහෙනම් මේ වෙලාවේදී ප්‍රශ්න ගැටලු තියෙනවද මොනවද දැනගන්න දේවල්? ඔව් විඥාණය එක්ක රූපය අසුරු කරගෙන පවතිනවා, වේදනාව අසුරු කරගෙන, සංඥාව සංස්කාරය අසුරු කරගෙන පවතිනවා කියලා කියන්නේ ඒ ලක්ෂණයන්ගෙන් එකක් හෝ උපාදාන වශයෙන් අරගෙන පවතිනවා කියන එකයි එතනදී අදහස් කරන්නේ. එක්ක අපි රූපයට ඇලෙනවා, එහෙම නැත්නම් සංඥාවට සංස්කාරයට අපි ඇලෙනවා. අපි ඔය එක තැනක් හරි උපාදාන වශයෙන් ග්‍රහණය කර ගන්නවා. දැන් රූප භූමියට ගියත් අරූප භූමියට ගියත් එතනදී සමහර විට රූපේ නැති වුණත් ඒ උපදවන සංඥා මට්ටමේ රැවටෙනවා.
ඒ සංඥාව ඇත්ත කරගෙන සංඥාවට බැස ගන්නවා. එක්ක රූපය ඇත්ත කරගෙන රූපයට බැස ගන්නවා. අපි රූපේ බාහිර ලෝකේ තියනවා කියලා තියෙන රූපය අනුව විඥානය පිහිටවන. එතකොට තියෙන රූපේ විඳින්න පුළුවන් රූපේ පරියාපන්නව තියෙන කාම ධාතුව අනුව විඥානය පිහිටනවා. එතකොට රූපය අනුව විඥානයේ විඥානට්ඨිතියක් වෙනවා. සංඥාවට අනුව විඥානයේ පිහිටලා අපිට අරූප භූමි රූප භූමි ආදී ධ්‍යාන සංඥාවන් වල උප්පත්තිය ගන්න පුළුවන් විදිහට ඒ මට්ටම ඇත්ත කරලා දෙනවා. ඒ මට්ටම ඇත්ත කරාට පස්සේ ඒ මට්ටම් වල ප්‍රතිසන්දිය පිණිස අපිව අරගෙන යන්න පුළුවන් විඥාණයට බැස ගැනීම සකස් කරලා දෙනවා. ඒ නිසා දෙපැත්තකින් වෙනවා. මේ එක්ෂණික වශයෙන්ම මේ සම්තතිය පවත්වනවා. නැවත නැවත කර්ම විඥානය සකස් කර ගැනීම තුළ ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් බීජ සකස් කිරීමත් සිද්ධ කරනවා. ඒ විදිහට විඥාන ඨිතියක් බවට අපි වත් කර ගන්නවා. නාම රූප පත්‍ය විඥාන කියන පොඩ්ඩක් ඊට පස්සේ කියලා විඥාන පත්‍ය නාම රූප. ඒ දෙක පොඩ්ඩක් විඥාන පත්‍ය නාම රූපං සහ නාම රූප පත්‍ය විඥානං කියලා එතන අඤ්ඤමඤ්ඤව කාරණාව සඳහන් වෙලා තියෙනවා. මම මෙහෙම කිව්වොත් යම්කිසි පුරුෂයෙක් යම්කිසි පුද්ගලයෙක් කොටයක් උඩට නැගලා තමන් හිටගෙන ඉන්න කොටය කැටයම් කරලා ලස්සන කරනවා. එතකොට මෙන්න මේ වගේ මේ නැගලා ඉන්න කෙනා වගේ දකින්නකෝ විඥාණය. එතකොට අර කොටය වගේ දකින්නකෝ නාම රූපය. එතකොට මේ කොටය උපකාරයි නැගලා ඉන්න කෙනාට පිහිටලා ඉන්න. එතකොට පිහිටලා ඉන්න කෙනා උපකාරයි අර කොටය සකස් කරන්න. මෙයා මෙයාට උපකාරයි මෙයා මෙයාට උපකාරයි. ඒ විදිහටම විඥාණයට පිහිටා සිටින්නට නාම රූප ධර්මතාවයේ උපකාර වෙනවා. ඒ වගේම ඒ නාම රූප දෙක නිසා විඥානයේ නැවත සකස් වීමක් සිද්ධ වෙනවා. එතකොට නාම රූප පත්‍ය විඥානං සහ විඥාන පත්‍ය නාම රූපං කියලා කියනවා. විඥානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම නිසා එතන නාම රූප ධර්මයන්ගේ සකස් කිරීමක් නැවත සිද්ධ වෙනවා. නාම රූප ධර්මයන්ගේ සකස් කිරීම නිසා නැවත විඥානයේ සකස් කිරීමක් එතන නැවත සිද්ධ කරනවා. එතකොට නාම රූප පත්‍ය විඥානං සහ විඥාන පත්‍ය නාම රූපං කියන එක අඤ්ඤමඤ්ඤව ඕනෝන්ට ප්‍රත්‍ය ලෙස පවතිනවා. ඒක පැහැදිලිද නැහැ? ප්‍රතිසන්දි අවස්ථාවේදී නාම රූප විශ්ලේෂණය විඥානේ එතකොට අපි එතනදී මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානයාගේ බැස ගැනීමක් තියෙනවා නම් මෙතනින් එතනට අපි රූප සකස් කිරීමක් නෙමෙයි යන්නේ. එතනදී විඥානන ස්වභාවයෙන් එතනදී හටගන්නේ. මෙතනින් එතනට යමක් යනව නෙමෙයි. එතන අරමුණු කළ එතනට විඥානයේ බැස ගැනීම නාම රූප ඇසුරු කරගෙන සිද්ධ කරනවා. එතකොට අර කොටේ උඩට කෙනා නැග්ග වගේ හිතන්නකෝ. විඥානයේ නාම රූප දෙක ඇසුරු කරන්න පටන් ගත්තා. දැන් මේ විඥානයේ ස්වභාවය අනුව නාම රූප සකස් කරනවා එතන. එතකොට ඒ නාම රූප ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය හදන විදිහට එතන රූපය ඒ විදිහට සකස් කරනවා. යා රූප කලාප ටික සකස් කරනවා. එතකොට ඒක ඇහැ පේන්න හදනවද, ඇහැ පේන්නේ නැති වෙන්න හදනවද, කන ඇතුව හදනවද, කන නැතුව හදනවද කියන එක ඒ මට්ටමේ එයා තීරණය කරන දෙයක්. විඥානයේ ගතිය යම් තාක්ද ඒ විදිහට නාම රූප සකස් කරනවා. එතකොට යම් විදිහකින්ද සකස් කරලා දෙන්නේ ඒ විදිහට තමයි නැවත විඥානයේ හට ගන්න පුළුවන්කම තියෙන ආයතන හරහා. එතකොට ඒ නිසා දෙපැත්තටම ඒක ක්‍රියාත්මක වෙනවා. ඉස්සෙල්ලා විඥානයේ තමයි බැස ගැනීම සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ අවසරයි මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ කාම භූමියයි රූප භූමියයි අරූප භූමියයි මේ හැසිරෙන ආකාරය. ඒ වගේම මේ අපි ධ්‍යාන ගත්තා ධ්‍යාන අංග වල කතා කරනවා මේ විචේව කාමයේ විචේව අකුසලෙන් දන්නේ. එතකොට චෛතසික ධ්‍යාන අංග ගත්තම ධ්‍යානාංග වල චෛතසික විස්තර වෙනවා. එතකොට ඔය සම්බන්ධය කොහොමද ඇත්තටම ඇති වෙන්නේ? මේ ඉවන කියන්නේ චෛතසික වල සංසිඳීමක්ද අවසානයේ යනකොට ප්‍රඥාවක් යෙදෙන නිසා ඔය අතරේ එතකොට කොහොම ප්‍රඥාවක් නැති වෙන තැනකින්ද අපි නිවන කතා කරන්නේ. මොකද ඔක නිරෝධ සමාපatti යනකොට ගැටලුවක් තියෙනවා. එතකොට භූමිය ගැන කතා කරනකොට අපි කාම භූමියේ ස්වභාවය තමයි අපි රූපේ අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්නකම. ඒ කියන්නේ
අද හිතනවා නම් කල්පනා කරනවා නම් හිතන්න රූපය හැරුණකොට වෙන දෙයක් ගැන පුළුවන්ද? කල්පනා කරනවා නම් හිතනවා නම් හිතන්නෙම රූපය අනුව ගියපු දෙයක් පිළිබඳව. එක්ක අහපු දෙයක්, විඳපු දෙයක් අපි ඒ පිළිබඳව තමයි කල්පනා කරන්නේ. එතකොට කාමාවචර මට්ටමේ ස්වභාවය තමයි පංචකාම ගුණික වස්තුන් ඇසුරු කරන බව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය අනුව බැසගත් මනෝභාවය. එතකොට රූපාවචර මට්ටමකට කෙනෙකුටපත් වෙන්නට පුළුවන්කම තියනවා. ඔය කාමයන්ගෙන් වෙන්වීම නිසා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව කියනවා. එතකොට ඒ ධ්‍යාන සිතේදී එයා යම් නිමිත්තක් උපචාර පරිකර්ම කරලා වඩලා ඒ නිමිත්ත පිළිබඳව උද්ග්‍රහණය කළා අරගෙන පටිභාග නිමිති ආදිය උපදවාගෙන එයා එතනදී උපදවනවා ප්‍රථම ධානයේ පිළිබඳව. එතකොට එතන තියෙනවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා අංග පහක් තියෙනවා. එතකොට මේ පංචාංගික ධාන ලක්ෂණ අනුව තමයි එයාට ඒ සිතේදී යැපීම තියෙන්නේ. භූමි මට්ටමේදී එයාට රූපාවචර මට්ටමින් තමයි එයා විඳින්නේ. එතකොට දැන් කාමනිස්ෘත සංකල්පයට ඇත්තේ නැහැ. කාමයන්ගෙන් යා දුරුයි. නමුත් යාර රූපාවචර මට්ටමේ ඇති කරගත්ත සංඥාවන්ගෙන් ප්‍රපංචයන්ගෙන් එතන ඇසුරු කරනවා. ඒ විදිහටම අරූපාවචර මට්ටමේදීත් ආකාසානංචායතන, අකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන ආදී මට්ටම් වලදී විඥානංචායතන ආදී මට්ටම් වලදී එයා නැවත නැවතත් එතන සංඥාවක් වඩනවා. අපි කිව්වොත් එහෙම ආකාශය අනන්තයි කියලා අනන්ත ආකාශය පිළිබඳව සංඥාවක් වඩනවා. අනිත් සියලු නිමිති මෙනෙහි නොකර ආකාශය අනන්තයි කියන නිමිත්ත මෙනෙහි කිරීම තුළ එයා ආකාසානංචායතනිය උපදෝගෙන වාසය කරනවා. එතකොට අනිත් සියලු නිමිති මානසිකාර නොකිරීමෙන් මේ නිමිත්ත පමණක් මානසිකාරය කිරීමෙන් කියන කාරණයෙන් එයා ඒ මට්ටමේ නිමිත්තක් උපදෝගෙන වාසය කරන මට්ටමක් තියෙනවා. එතකොට එයාට දැන් හසු වෙන්නේ අර අනිත් අයට හසු වුණ රූප නිමිති නෙමෙයි අර හිස් ස්වභාවය පිළිබඳව තමයි ආරමුණු කරලා තියෙන්නේ. එතකොට ඒ මට්ටමින් තමයි එයා යැපෙන්නේ. එතකොට එයා දකිනවා නම් මේකත් ඇසුරු කරන්නේ විඥානීය විඥානන ස්වභාවයෙන් නේද කියලා. එයා විඥානයේ පැත්තට නැඹුරු වෙලා ඒක ඇත්ත කරගන්නවා. විඥානයේ පිළිබඳව සංඥාවක් පවත්න්නේ. ඒක එයාට තේරෙන්නේ නැහැ. අනන්ත විඥානයගේ පැවැත්ම පිළිබඳව එයා මුලාවටපත් වෙලා එතන රැවටෙනවා. ඊට පස්සේ ආකින්චඤ්ඤායතනයේදී නත්ති කිංචීති කියලා කිසිවක් නැතයි එයා එතන රැවටෙනවා. එතකොට කිසිවක් නැහැයි කියන එක තුල ඇත්තේ නොසිස් බව කියලා දකින්න තරම් එයාට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ දැන් අපි කියන්නේ සමහරලාට ශුන්‍යයි කියලා කියන්නේ ලෝකේ. ශුන්‍යයි කිව්වට ශුන්‍ය බව අශුන්‍යයි කියන අපි දන්නේ නැහැනේ. ඒ කියන්නේ ලෝකේ ඔක්කොම හිස් කියලා අපි කියනවා. හිස් කියලා කියන එක නිසා නොසිස්නේ. දැන් මේ ශාලාවේ කවුරුත් නැති වෙලාවකට ඇවිල්ලා අපි කිව්වොත් කවුරුත් නැහැ කියලා ඇත්තටම කවුරුත් නැද්ද? ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවනේ. කවුද? තමන් ඉන්නවනේ. තමන් ඉන්න නිසානේ කවුරුත් නැහැ කියලා දැක්කේ. ඒ වගේ ලෝකෙම ශුන්‍යයි කියලා දකිනවා. හැබැයි ශුන්‍යයි කියලා දකින්න එක නිසා දකින්න කෙනා ඉන්නවා. ඒ නිසා අශුන්‍යයි. එයාට ඒක දකින්න බෑ. එයා එතන ඒ මට්ටමේ රැඳිලා ඉන්නවා. ඊට පස්සේ කෙනෙකුට ඒකත් සංඥාවක් කියලා සංඥාවගේ සියුම් බව තේරුම් අරගෙන නේව සංඥා නාසඤ්ඤා තලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක දැන් මේ මට්ටම් වලට එනකොට අරූප මට්ටම් වලදී අපිට පේනවා අර කාම මට්ටමත් නෙමෙයි රූප මට්ටමත් නෙමෙයි සම්පූර්ණම සංඥා මට්ටමින් තමයි ගිහිල්ලා තියෙන්නේ. සංඥා විමුක්ඛ මට්ටම. එතකොට එයා සංඥා මට්ටමින් තමයි මේ මිදීම ඇති කරගෙන තියෙන්නේ. හැබැයි එයාටත් පුළුවන් කමක් නැත්තේ නැහැ සංඥාවක් නැහැ කියන එක සංඥාවක් නේද කියන එක තේරුම් ගන්න. එතකොට සංඥාවේදීත නිරෝධ සමාපත්තියේදී එයා දකින්නේ මේ ඇති කරගත්ත දේ සියලුම සංඥාවන්ගේ සහ වේදනාවන්ගේ නිරෝධය පිළිබඳව එයා අවබෝධ කරනකම. එතකොට ඒක ලෝකෝත්තර ප්‍රඥාවට අයිති දෙයක්. අර ඕනම තැනකදී ලෝකෝත්තර සම්මා දිට්ඨියට අදාළ ප්‍රඥාව උපදවන්න පුළුවන්කම තියෙනවා. ඒක චෛතසිකයක් විදිහට කෙනෙකුට කතා කරන්න පුළුවන් කුසල් සිතකයේ දෙන සම්මා දිට්ඨි කියන ධර්මයේ ඇති දේ විදිහට. ඒ කියන්නේ දැන් අපි චෛතසික 52 හැටියට අරගෙන නෙමෙයි ධම්මසංගණි ප්‍රකරණයේ දක්වන න්‍යාය අනුව
තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ඒකග්ගතා හෝති ආදී වශයෙන් දක්වනකොට සම්මා දිට්ඨි හෝති කියලා පෙන්නනවානේ. ඒ සම්මා දිට්ඨිය ලෞකික පිනක් කරනකොට කම්මස්සගත සම්මා දිට්ඨිය නියෝජනය වෙනවා. අනිත්‍යානුදර්ශනය ආදී දර්ශනයක් දකිනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය නියෝජනය වෙනවා. ඒ විදිහට මේ ඕනම සිතක යථාර්ථය ප්‍රථම ධානය සිතේ ධානාංග ටික විදර්ශනා කරනකොට එතන යෙදෙන සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය අනිත්‍යානුදර්ශනය දුක්ඛානුදර්ශනය අනාත්මානුදර්ශනය පැත්තෙන් ඒ ටික නියෝජනය වෙනවා. ඊට පස්සේ නේව සංඥා නා සංඥා තලයට ගිහලා එතන විදර්ශනා කරනකොටත් ඒකමයි. ඒ සම්මා දිට්ඨියම තමයි ඵලයක් විදිහට සාක්ෂාත් කරන්න තියෙන්නේ එයාට ඒ හටගත්තු ධර්මයන්ගේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව. එතකොට එයා නේව සංඥා නා සංඥා තලයේදීත් එයා එතනදිත් එහාට ගිහිල්ලා සංඥා වේදිත නිරෝධයේදීත් සංඥා වේදනාවන්ගේ නිරෝධය පිළිබඳව අවබෝධ කරනවා. එතකොට සංඥා වේදනාවන්ගේ නිරෝධය පිළිබඳව අවබෝධ කරගත්ත එක නුවණක් ඥාන දර්ශනයක් සම්මා දිට්ඨිය ඇති කරගත්ත ඵලයක්. ඒකට කියනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. මනමින් දැනගෙන මනමින් මිදුණා කියලා කියනවා යාට. එතකොට ඒ මිදුණ එක චෛතසිකයක් කියලා කිව්වොත් වැරදි. චෛතසිකයන්ගෙන් තොරයි කිව්වත් වැරදි. එතකොට ඒක සම්පූර්ණම ඵල සිතේ ලක්ෂණයක් නේ මිදෙනකම. එතකොට සංඥා වේදනාවන්ගේ Nirodhe පිළිබඳව තියෙන Nirodha සංඥාවට සමාපත්තියක් විදිහට සමවැදීම තමයි Nirodha සමාපත්තිය කියලා අපි කියන්නේ. එතකොට ඒක සංඥා වේදනාවන්ගේ Nirodhe තේරුම් ගන්න Nirodha සංඥාවට සමාපත්තියක් විදිහට සමවැදීම. Nirodha සංඥාවත් සමාපත්තිය දෙකක්. Nirodha සංඥාව එකක් සමාපත්තිය තව එකක්. එතකොට Nirodha සංඥාව එළඹ සිටි නුවණ සහ සිහියෙන් ගෙනල්ලා දෙන එක සමාපත්තිය කියන්නේ ඒ ගෙනල්ලා දෙන Nirodhe තුලටම සමවැදීම කියන කාරණේ. ඒක ධානයේ සහ සමවැදීම දෙකක් කියනවා වගේම කාරණයක්. සාමාන්‍යයෙන් අට කතාව තුළ විග්‍රහ වෙන්නේ මාර්ගසිත සහ ඵලසිත අතර එක්ෂණික මට්ටමකින් තමයි විග්‍රහ වෙන්නේ. එතකොට මාර්ගය සහ ඵලය කියන එක මේ මාර්ගයට අනතුරුවම ඵලය කියන එක තමයි. එතකොට මාර්ගය අරමුණු කරගෙන පින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මාර්ගය අරමුණු කරගෙන වඩන්න පුළුවන්කම තියෙන අනිත්‍යානුදර්ශනය කියලා. එක පරයයකින් කතා කරනකොට ඒකත් මාර්ගයේ හැටියට කතා කරනවා. ඒ කියන්නේ දැන් අට්ඨපුරුෂ පුද්ගලයා කියලා අපි කියනවානේ. පුරුෂ පුද්ගලයන් 8 දෙනෙක් පිළිබඳව. එතකොට මාර්ගස්තේකුත් ඉන්නවනේ. එතකොට මාර්ගස්තේක් ඵලයටපත් වෙනකන් මාර්ගස්තේකට දන් දෙන්න පුළුවන් කමත් අපිට තියෙන්න බෑනේ. එතකොට මාර්ගයට අනතුරුවම ඵලය කියලා කිව්වොත් එහෙම චිත්තක්ෂණයේදී දාන දෙන්න පුළුවන් කමක් එහෙම නැහැනේ. එතකොට අර විදිහට ගන්න පරයයක් තියෙනවා. සෝවාන් මාර්ගයේ පිණිස පිළිපන්න පුද්ගලයෙක් කියලා සද්ධානුසාරී ධම්මානුසාරී ආදී වශයෙන් සෝවාන් මාර්ගයේ පිණිස පිළිපන්න පුද්ගලයාට මාර්ගස්තයක කියන පරයයකුත් තියෙනවා. නමුත් ඕක බෙදනකොට සිත් විදිහට බෙදනකොට මාර්ගසිතට අනතුරුවම ඵලසිත. එකෙන් අදහස් කරන්නේ හැම වෙලාවකදීම ඒක එහෙමයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ මාර්ගයේ පිළිබඳව කෙනෙකුට අදහස් කරන්න බෑ කියන එක නෙමෙයි. මාර්ගයේ පිළිබඳව නැත්තම් කුසල් කරන්න තැනක් හම්බ වෙන්නේ නැහැනේ වඩන්න තැනක්. එතකොට ඒ විදිහට අපි මහා කුසල චිත්තයන්ගෙන් වඩනකොට අන්තිමේටම මාර්ගසිතට අනතුරුවම ඵලසිත කියලා කතා කරනවා. යම් වෙලාවක මාර්ගසිත පහළ වෙනවා නම් ඒ අනතුරුවම ඊළඟට ඵලසිත පහළ වෙනවාමයි. හැබැයි අර මාර්ගස්තයෙක් ගැනත් අපිට කතා කරන්න පුළුවන් න්‍යායක් වෙනමම තියෙනවා. අනිත්‍යානුදර්ශනය, දුක්ඛානුදර්ශනය, අනාත්මානුදර්ශනය වඩන පැති වලින් මාර්ගස්තේක් සද්ධානුසාරී ධම්මානුසාරී ආදී මාර්ගස්ත පුද්ගලයන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් න්‍යායකුත් තියෙනවා. හැබැයි අර සිත් විදිහට ගන්නකොට අර විදිහට තමයි ඒක බෙදලා දක්වන්නේ. විදර්ශනා ඥාන ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ ඥාන තමන්ට ලැබුණ එක්ස්පීරියන්ස් වෙන නිසා තමන්ටම මිශ්‍රණ පුළුවන් ඒවා. බෑ. දැනගන්නවා. අනිවාර්යයෙන්ම දැනගන්නවාමයි. එක කියන්නේ එකපාර රහත් වුණා කියලා අපි කිව්වත් එක මොහොතකදී ඒ කෙනා
සෝවාන් මාර්ගස්තේක් කියලා, සෝවාන් පලස්තේක් කියලා, සකුදාගාමී මාර්ගස්තේක් කියලා, පලස්තේක් කියලා ඵල ටිකටපත් වෙලාම අරිහත් මාර්ගයේ උපදවලමයි ඵලයටපත් වෙන්නේ. ඒ නිසා අපි ඒ තැන්වලදී විදර්ශනා ඥාන වැඩුණාද කියලා කතා කරනවා නම් ඒ හැම එකක්වත් අත් නොහැරි වැඩෙනවාමයි. මහතන් වහන්සේ නමකට පංචස්කන්ධය කියනවා අපිට පංච උපාදානස්කන්ධය කියනවා කිව්වම හරිද? හරි. පංචස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධයෙන් රහතන් වහන්සේ මිදලා තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධ පංචකයේ පිළිබඳව ඇති කරගත්ත උපාදානය කියන එක රහතන් වහන්සේට ඇත්තේ නැහැ. උපාදානස්කන්ධය සකස් කර ගැනීම කියන එක. ඒ නිසා ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය දැකලා තියෙනවා. ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයන්ගෙන් නැවත නැවත ස්කන්ධ සකස් කරන්නේ නැහැ. කන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ ගැන දේශනා කරනවානේ. එතකොට ස්කන්ධ ටික ගැන පැහැදිලි කරන වචන ටිකමනේ භාවිත කරන්නේ. අන්තිමේටම වෙනස් වෙන්නේ සාස්වා උපාදානීය කියන එක. ආශ්‍රව සහිත උපාදානයන්ට හිතාර්ථයෙන් තමයි උපාදානස්කන්ධය කියන එක. එතකොට අරක එහෙම කතා කරන්නේ නැහැ. එතකොට ආශ්‍රව සහිත වූ මනසකින් තමයි උපාදානස්කන්ධය එතකොට සකස් කරනවා නම් සකස් කරන්න වෙන්නේ. උපාදාන ප්‍රත්‍යඥයන්. ඒ රහතන් වහන්සේගේ මට්ටමේදී එහෙම සකස් වීමක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් රූප වේදනා සංකාර විඥානයේ ස්කන්ධ කියන්නේ ඉතින් දැන් හිතන වේදනාවට ප්‍රත්‍ය කුමක්ද ස්වාමීන් වහන්සේ රහතන් ස්පර්ශය තියෙනවා ස්පර්ශයේ නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. ඒකෙන් කතා කරන්නේ ස්පර්ශ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ස්පර්ශයේ නිත්‍ය සංඥාව ඒ විදිහට බැසගන්නේ නැහැ. ස්පර්ශය ඇති බවට ගන්නෙ නැහැ. ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරනවා. හැම මොහොතකම ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරනවා. දැන් ආහාර නිරුද්ධයිනේ රහතන් වහන්සේට. හැබැයි ආහාර තුනක පැවැත්මක් තියෙනවා. කබලින්කාර ආහාර නැතුව පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ආහාර තුනේ පැවැත්ම තියෙනවා. හැබැයි අපි කියන ආහාර නිරුද්ධයි කියලා. සලායතන නිරුද්ධයි. එතකොට සලායතන නිරුද්ධයි කියවට රහතන් වහන්සේ රූප පේනකම තියෙනවනේ. ඒකෙන් කියන්නේ ඒ දේ ඇති හැටියට අර උපාදාන වශයෙන් නැවත ඇහැ පැත්තට නැඹුරු වෙන්නේ නැහැ කියන එක. නැවත ස්පර්ශයේ පැත්තට නැඹුරු වෙන්නේ නැහැ රහතන් වහන්සේ. ස්පර්ශයේ නිරෝධය තමයි සාක්ෂාත් කරන්නේ. ඒ නිරෝධය සාක්ෂාත් කරන නිසා ස්පර්ශ නිරුද්ධයි කියලා කියනවා. එහෙම උදේසියන් ස්වාමීන් වහන්සේ දැන් නාම රූප විඥාන කොටසක් නැහැ. ඒ ටිකත් ඒකෙත් නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. ඒකට සංස්කාරات එහෙම උඩට ගියාම සංස්කාර වලට පස්සේ අවිද්‍යාවනේ ඒක නෑ. අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව නැහැ කියලා කියන්නේ විද්‍යාව ඉපදුණු නිසාමයි අර ටිකේ නිරෝධය පෙන්නලා තියෙන්නේ. ඒ ටිකේ විද්‍යාව නැත්තම් එතන අවිද්‍යාවට වෙලා තියෙන්නේ. අඳුරයි ආලෝකයේ දෙකම එකතැන තියෙන්න බෑනේ. පස්සපච්චය වේදනා කියන්නේ අපිට ස්පර්ශය අල්ලගන්න හරි අමාරුයි හරි සියුම් නිසා සම්නස අපිට වේදනාව නම් පුළුවන් නේ. එතකොට වේදනාව නිරෝධය දැක්කොත් ඒක ස්පර්ශ නිරෝධය කියලා ගන්න පුළුවන්. ඒක ස්පර්ශ නිරෝධය කියලා එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ස්පර්ශ නිරෝධය කියන තැන අපි ස්පර්ශ කරනවා නම් ස්පර්ශ නිරෝධය ගැන අපි දැනගන්නවා නම් අපිට ওই සියලුම ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් වෙලා තියෙනවා. එතකොට රූපත් නිරෝධයි, වේදනත් නිරෝධයි, සංඥාත් නිරෝධයි, සංස්කාරත් නිරුද්ධයි, ස්පර්ශයත් නිරුද්ධයි. එතකොට එකම දේ ස්පර්ශ ආයතන හයෙම නිරෝධය සාක්ෂාත් කරනවා නම් අපිට එකක්වත් ඇති බවට හම්බෙන්න බෑනේ. එතකොට ඔක්කොගෙම නිරෝධය තමයි සාක්ෂාත් කරලා තියෙන්නේ. එක දෙයක නිරෝධය සාක්ෂාත් කළා කියන්නේ අනිත් ධර්මයන්ගේ නිකම්ම නිරෝධය සාක්ෂාත් කළා කියන එක. මොනවාද වේදනාවේ සමුදයස්කන්ධය බලන්න පුළුවන්. ඒක ප්‍රමාණවත්. අපිට ස්පර්ශය නිසා හටගත්ත හැටිත් ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන හැටිත් තේරුම් ගන්න පුළුවන් නම් පටිඝ සම්පස්සාදී වචන සම්පස්සාදී ස්පර්ශ ධර්මයන් පිළිබඳව අපි තව පරයයකින් බලලා තියෙන ස්කන්ධයන්ගේ උදේවැයම තමයි.